Right. I really welcome all of you to the spoken English class today. Before I start the lesson, I just explained something, right? There is no point in plus verb by ing. තේරුමක් නැහැ කියන එක තමයි මේකේ තේරුම. There is no point in going to meet her today. ඉතින් you ඔයාට පුළුවන් තව දේවල්. You can form many sentences to take some right like this. There is no point in going. There is no point in following. Just keep it in your mind to put the verb with ing form. Right? අද මම කියලා දෙන්න හදන්නේ present perfect වලින් පස්සේ තියෙන ඊළඟ tense එක. මේ ටික ඔක්කොම කියලා දෙනවාද? past perfect tense. Right? past perfect. ඉතින් past perfect tense කියන එක අපි පාවිච්චි කරන්නේ අතීත කාලය හඟවන්න පාවිච්චි කරන tense එකක්. මේක පාවිච්චි කරලා තමයි අතීතයේත් අතීතය එහෙම නැත්නම් අතීතයේ ගොඩාක් මෑත වෙච්ච දේවල් අපි කියන්න පාවිච්චි කරන්නේ. මුලින්ම මම මේක ගැන පැහැදිලි කරලා දෙන්න කලින් ඔයාලට මේක ස්ට්‍රක්චර් එක දෙන්නම්. මුලින්ම සබ්ජෙක්ට් එක ලියලා නේද? ඊට පස්සේ දානවා අපි සාමාන්‍ය විදියට had කියන වචනය. ඉතින් මේකේ සිංගියුලර් වුණත් ප්ලූරල් වුණත් කවුරු ආවත් දාන්නේ had කියන වචනය තමයි. subject had. ඊළඟට දානවා verb එක V3 ස්වරූපේ එහෙම නැත්නම් past participle කියන version එකෙන්. subject had V3. හොඳට මතක තියාගන්න මේ කතාව. ඊළඟට දාන්න පුළුවන් අපිට ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒ අදාළ ඔබ්ජෙක්ට් එක. හරි. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් හදන වාක්‍ය වලට සිංහල තේරුමක් මම මුලින් නිකමට කියන්නම්. හැබැයි ඔයාලට ඒක මම explain කරලා දෙන්නම්. I will explain this one to all of you here. Right, the deepest meaning of past perfect is very important to understand. මේක කියන සරල එක තේරුමක් තමයි මේ කරලයි හිටියේ කියන එක. කරලයි හිටියේ. මේක මොකද්ද මම මේ කියන්නේ කියන එක තේරුම් කරලා දෙන්නම්. එහෙම නැත්නම් කරලා තිබ්බා. හරිද? මොනවා හරි දෙයක් මේ කරලා තිබ්බා කියන එක. නේද? වෙලා තිබ්බා. ස්වභාවික දෙයක් වගේ දෙයක් නම් අර වැස්ස වගේ දෙයක් නම් නේද? පුළඟ වගේ දෙයක් නම් වැස්ස වගේ දෙයක් නම් වැස්ස වැහැලා තිබ්බා. right? වෙලා තිබ්බා මොනවා හරි දෙයක්. right? වෙලා තිබ්බා. මෙන්න මේ වගේ අයිඩියා එකක් තමයි මේ ටෙන්ස් එකෙන් එන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඕක කොහොම තේරුම් ගන්නවට වඩා වැදගත් වෙන්නේ මේක හොඳට ඇඟට වදින්න දැනගන්න එක. හරිද? ආයේ කවුරු හරි ඇහුවොත් ඔයාලට පුළුවන් වෙන්න ඕන මේක කියලා දෙන්න. ඉතින් මේක තමයි ස්ට්‍රක්චර් එක. මේක තමයි සරල තේරුම් ටික. හොඳයි. පැහැදිලිනේ? පේනවනේ? කරලයි තිබ්බේ, කරලයි හිටියේ, නැත්නම් කරලයි වෙලා තිබ්බා. ඔන්න ඔය වගේ අයිඩියා එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් ගත්තොත් මේක නිතරම අපි පාවිච්චි කරන්න ගන්නේ අපි මම මෙහෙම ලයින් එකක් අඳින්නම්. හරි. මේ ඇවිල්ලා right time line එකක්. time line එකක් කාලය හංගවන චූටි line එකක්. ඔයාට මම points කීපයක් මේකේ මාක් කරන්නම්. ඔයා දැන් මේ ඊතලයේ කෙළවරම කළු පාටින් පොඩි බෝලයක් පේනවා ඉතින් මතුවෙනවා. අන්න ඒ බෝලේ තමයි දැන් කියන මූමන්ට් එක. ඒ කියන්නේ now කියන එක. now මේ වෙලාව. මේ දැන් අපි කතා කරන මූමන්ට් එක තමයි මම මේ කළු පාටින් ඇන්දේ. නේද? දැන් කියන එක. දැන් මේ මොහොත. එතකොට මම තව බෝලයක් අඳින්නම් මේකේ මෙන්න මෙතන එකක්. ටිකක් කළු ලොකු බෝලයක්. ඒක උඩ මම ටයිප් කරන්නම් number 1 නේද? 1 කියන ඉලක්කම. 2 කියන ඉලක්කම. හරි. 2 කියන ටයිප් කරා. ඊළඟට මම තව බෝලයක් අඳින්නම් මේ හරියෙන්. හරිද? මේ බෝලේ මම නිකන් අර පාට කරේ නෑ. නිකම් බෝලයක් සුදු පාට බෝලයක් ඇන්දේ ඒක කළු රවුමක්. ඔයාට ඒක ටයිප් කරන්නම් මම 1 කියලා ඉලක්කමක්. හරිද? ඉතින් 1 2 සහ මේ දැන් කියන මූමන්ට් එක වෙනම තියෙනවා. මම කියනවා මෙන්න මෙහෙම එකක්. right? මේක කතාවකින් කියලා දෙන්නම්. මේ ටෙන්ස් එක කොහොම තේරෙන්නේ එතකොට හොඳට. අපි හිතමු අපි මෙතනින් ගමු නිර්මා. එයාලා යනවා right. මෙතන ඉන්නවා දැන් කියන මොමන්ට් එක තමයි වර්තමානයේට ළඟම එක නේද?
එතකොට මෙන්න මෙතනදී ඔය මං ඊතලයක් දාපු තැනදී ලෙඩෙක් හොස්පිටල් එකට මෙන්න මෙතන මේ එක කියන තැනදී ලෙඩෙක් මැරෙනවා. හරිද? එක මිනිසෙක්ව මැරෙනවා. මෙතනදි තමයි මැරෙන්නේ. මම මෙතන ටයිප් කරන්නම් මැරෙන තැන. නේද? මෙතන මැරෙනවා. මෙන්න මෙතන තමයි මැරෙන්නේ ලෙඩා. නේද? ලෙඩා මැරෙනවා. හරි. ඉස්සෙල්ලම සිදුවෙන්නේ ලෙඩා මැරෙන එක. මෙතන තමයි ડોක්ටර් යනවා ලෙඩා බලන්න හොස්පිටල් එකට ගෙනාම නේද? මම මේ සිංහලෙන් තීරෙන් ටයිප් කරන්න ඉස්සෙල්ලානේ ડોක්ටර් යනවා. හොස්පිටල් එකට යනවා ડોක්ටර්. ලෙඩෙක් ගෙනාලා කියලා ආරංචි වෙලා. හරිද? ඉතින් කාලය දිහාවට අතීතයට කල්පනා කරලා බැලුවොත් දැන් ડોක්ටර් හොස්පිටල් එකට යනකොට මේ දැන් කියන මොමන්ට් එක ගත්තොත් ලෙඩා දැන් කොහොමද මැරිලාන්නේ? ડોක්ටර් ගිහිල්ලත් ඉවරයි. ලෙඩා මැරිලත් ඉවරයි. මම පෙන්නා ડોක්ටර් යනවා ලෙඩා මැරෙනවා. හරි. ඕනනම් ටයිම් එකකුත් ටයිප් කරන්න. මේ ඇවිල්ලා 3:30යි නේද? 3:30 PM. මේ ඇවිල්ලා 6:30 PM. දැන් වෙලාව ඇවිල්ලා 7 PM. අපි තුමේ රෑ දැන් ඇවිල්ලා රෑ 7යි. හරිද? ඉතින් 3:00ට හොස්පිටල් එක ඇතුලේ ලෙඩෙක් මැරෙනවා හදිසියකින් ගිහිල්ලා. ලෙඩාව බලන්න ડોක්ටර්ට යන්න වෙන්නේ 6:30ට තමයි ડોක්ටර් යන්නේ. 3:30ට තමයි ලෙඩාව මැරෙන්නේ. ඉතින් ડોක්ටර් යන්න කලින් ලෙඩා මැරිලානේ. ඔයාලට පේනවා මේ ඇක්ෂන් නම්බර් 1 සහ 2 කියලා දීලා තියෙන මේ කොටු දෙකේම තියෙන ක්‍රියා මේ වෙනකොට වෙලා ඉවරයි. හරිද? මේ දෙකම වෙලා ඉවරයි නේද? දෙකම වෙලා ඉවරයි. හරි. මේ ඇක්ෂන් දෙකම වෙලා ඉවරයි. ඒකෙන් නේද? ඒ දෙකෙන් right පළවෙනි එක තමයි ලෙඩා මැරෙනවා කියන එක. නේ? මරණය. ලෙඩාගේ මරණය. දෙවැනි එක තමයි ડોක්ටර් යන එකනේ. ඒක දෙවෙනි තමයි ડોක්ටර් යන එක. යනවා කියන එක. පොඩ්ඩක් පැහැදිලි කරන්න විතර වෙලාව ගන්න හරිද? ඉතින් මේ ડોක්ටර් යනවා කියන එක එකක්, ලෙඩා මැරෙනවා කියන එක තව එකක්. ඔය දෙකම අතීතයේ සිද්ධ වෙච්ච දේවල්නේ. එහෙනම් මෙන්න මේ වගේ වෙලාවට අතීතයේ මොකද්ද මට කියන්න බලන්න. මේ දෙකේ දැන් කියන මොමන්ට් එකේ නම් ඔයා ඉන්නේ. මට කියන්න බලන්න එක්කෙනෙක් වඩාත්ම අතීතයේ එහෙම නැත්නම් වඩා මේ දීලා තියෙන ඇක්ෂන් දෙක සංසන්දනය කරොත් වැඩි කලින් වෙච්ච එක මොකද්ද? නිර්ම කියන්න බලන්න මොකද්ද කලින්ම වෙලා තියෙන්නේ? ලෙඩා මැරෙන එක. ලෙඩා මැරෙන එක. එතකොට අතීතය කාලය තුල එහෙම නැත්නම් past tense එක ඇතුලේ ඇක්ෂන් දෙකක් දීලා තිබ්බොත් ඒ දෙකෙනුත් කලින් සිද්ධ වෙච්ච එක ලියන්න තමයි අපි past perfect tense එක පාවිච්චි කරන්නේ. ඒක එක අවස්ථාවක්. අතීත කාලය තුල actions දෙකක් දීලා තිබ්බොත් ඒ දෙකෙන් කලින් වෙච්ච එක ලියා ගන්න ඕන නම් past perfect එක පාවිච්චි කරනවා. අනිත් එක ලියන්න simple past පාවිච්චි කරනවා. දැන් මම මේක ලියලා පෙන්නන්නම් මේ විදිහට. හරි. ලියන්න මෙහෙම. වෛද්‍යවරයා යද්දි නේද? යනකොට ලෙඩා මැරිලා තිබ්බා. මට ඔහොම කියන්න ඕන වෙනවා කාත් එක්ක කර යන්නේ අපොයි කියලා අඬලා විලාප ගහලා. Right, when the doctor went, the patient had died. මං had එක capital දාලා ඔයාලට පේන්න. When the patient had died or when කියන එක දැනට බැරි වුණාට කමන්නේ නැහැ. When the doctor went, the patient had died. ලෙඩා මැරිලා තිබ්බා.
ඔයාට පේනවද මේ ටෙන්ස් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවල් වල අතීත කාලය සංසන්ධනය කරලා ක්‍රියා දෙකක් ලියනකොට පාස්ටෙන්සි කරගෙන ඒ පාස්ටෙන්සිගේ තියෙන ඇක්ෂන්ස් දෙකක් නේද පළවෙනි ඇක්ෂන් එක අපි ලියන්නේ පාස්ට් පර්ෆෙක්ට් එකකින් had died කියලා දෙවනි ඇක්ෂන් එක ලියන්නේ වේ සිම්පල් පාස්ට් ටෙන්ස් එකෙන් හොඳට මතක තියාගන්න. ඔහොම අවස්ථාවක මුලින් සිද්ධ වෙච්ච එක ලියන්නේ past perfect. right? දෙවනි ඇක්ෂන් එක තියෙන එක ලියන්නේ simple past. ඔක තමයි මේකේ තියෙන ඇඩ්වාන්ස් යූසේජ් එක. දැන් අපි ගත්තොත් මං කොළඹ කොළඹට යනකොට තාත්තා ඇවිල්ලා තිබ්බා. හරිද? එතකොට තාත්තා එනවා කියන එකනේ නේද? කලින් වෙන්නේ. අන්න ඒ වගේ ක්‍රියා දෙකක් සංසන්ධනය කරනකොට ගොඩක් අය මේක දන්නේ නෑ නිකම් පැටර්න් එකක් විදියට ලෙඩා මැරිලා තිබ්බා අම්මා බත්තු කියලා තිබ්බා. කොහොම සරල සෙන්ටෙන්සස් කියන්න තමයි දන්නේ past perfect එකෙන්. හැබැයි කම්පෙයාර් කරලා යූස් කරද්දී when I went to Gaul නේද මං ගාල්ලට යනකොට මේ went කියලා දැම්මයි කියලා මම මේක conjunctions වලදී කියලා දෙනවා I went දැම්මේ කියලා when I went to Gaul නේද right father තාත්තා ඇවිල්ලා තිබ්බා මොකක්ද දාන්නේ මං had come came father had come when I went to Gaul father had come මම ගාල්ලට යනකොට තාත්තා ඇවිල්ලා තිබ්බා හරිද නිකන් ඔයා when එකත් එක්ක බලන්න try කරලා when she called when she right when she came right he had left the party when she came ඇය එනකොට ඔහු මේ එනකොට කියලා ලියද්දී ඇයි මම මේ අතීතෙන් දාලා තියෙන්නේ මේ දෙකම වෙලා ඉවර නිසා නේද when she came he had left the party ඔහු පාටියෙන් පිටත් වෙලා ගිහිල්ලා තිබ්බා had left leave කියන්නේ පිටත් වෙලා යනවනේ had left පිටත් වෙලා ගිහිල්ලා තිබ්බා had left the party ඇය පාටියට එනකොට right ඔහු පිටත් වෙලා ගිහිල්ලා තිබ්බා ඉතින් ඇය එන්න කලින් ඔහු පිටත් වෙන්නේ නැත්තේ ඉතින් අන්නේ කලින් වෙච්ච එක ලියන්න past perfect එක දානවා මං හිතනවාට මේක හොඳටම අයිඩියා එකක් ඔලුවට එන්නේ නැති කියලා. දැන් බලමු අපි sentences කීපයක් නිකමට ලියලා. ඕක තමයි මේ tense එකේ තියෙන advanced usage එක. right? and before කියන්නේ before before he නේද? before he loved her. ඔහු ඇයට ආදරය කරන්න පෙර he had loved two boys right මම sentences කීපයක් ලියනවා එක්කෙනාට එක ගානේ කියන්න දෙන්නම් right when he called her he had gone out with her friends right ඊළඟ එක before I went to see her right? she had right
right මම දැන් කියන්නම් එක එක්කෙනාට මේකේ එක එක sentences එක කියන්න කියලා මට කියන්න බලන්න විද්‍යාපාලි රත්නායක මහත්මිය පළවෙනි sentence එක මොකක්ද තේරුම කියලා තේරෙන විදිහට Before he loved her, she had loved two boys. ඔහු ඇයට ආදරය කරන්නට පෙර ඇය පිරිමි ළමයි දෙන්නෙකුට ආදරය කරලා තිබ්බා. very good I'm so happy ඊළඟ එක කියන්න ඉන්නේ මට පේන විදිහට චතුරිකා නේද දෙවෙනියට ඉන්නේ චතුරිකා කියන්න බලන්න දෙවෙනි එක When he called her, she had gone out with her friends. ඔහු ඇයට කෝල් කරද්දී ඇය ඇගේ යාළුවන් සමග එළියට ගිහින් තිබුණා. very good ඉතාම හොඳයි ආයි කවදාවත් පටලවා ගන්න එපා කිසි කෙනෙක් ඊළඟට ඉන්නේ අපිට නිර්මා කියාරා Before I went to see her, she had left her home. මම ඇයව බලන්න යන්න කලින් ඇය ගෙදරින් පිටත් වෙලා තිබුණා. very good excellent ඊළඟට ඉන්නේ අපේ කෙනත් කියන්න බලන්න ඊළඟ එක Before we meet yesterday, we had met in the university. අපි ඊයේ හමු වෙන්න කලින් යුනිවර්සිටි එකේදී හමු වෙලා තිබුණා. very good excellent ඊළඟට ඉන්නේ සාගර සාගර කියන්න බලන්න Before you blame me, your mother had blamed me twice. ඔයා මට බයින්ඩ පෙර ඔයාගේ අම්මා දෙවතාවක් මට මැල්ල තියෙනවා. මැල්ල තිබ්බා. අම්මා මට දෙපාරක් දැල්ලා තිබ්බා very good. ඊළඟට ඉන්නේ අපේ සුගත්. එයා කියන්න බලන්න ඊළඟ එක. She had written a letter to him before he came. ඔහු එන්න කලින් ඔහුට ඇයට ලෙටර් එකක් ලියලා තිබ්බා. ඔහු එන්න කලින් මම මේක දෙපැත්ත මාරු කරලා පෙන්නන්න තියෙන්නේ. ඒත් හරි හින්දා. Before he came, ඔහු එන්න කලින් she had written a letter to him. ඇය ඔහුට ලියුමක් ලියලා තිබ්බා. ඔහු එන්න කලින් before he came, she had written a letter to him. නැත්නම් she had written a letter to him. ඇය ඔහුට ලියුමක් ලියලා තිබ්බා ඔහු එන්න කලින්. ඊළඟට වසන්තිකාට මම එකක් දෙන්නම්. ඔයාගෙත් හොඳයි. මෙන්න මේක තමයි වසන්තිකාට දෙන challenge එක. right? Before getting married මම ඒක රටාවක් කියලා දෙන්නම්. Before getting married කියන්න බලන්න මේ. Before getting married, he had searched all the details about her. විවාහ වෙන්න කලින් ඔහු ඇය ගැන සියලුම තොරතුරු හොයලා තිබුණා. Very good. දැන් ඔයාලට පේනවා ඇති නිකන් තනි sentence එකක්. ඒ කියන්නේ අපි මේ tense එක පාවිච්චි කරලා හදන නිකන් I right මෙහෙමයි mother ඔය එකක් අරගෙන mother had eaten rice අම්මා බත් කාලා තිබ්බා නේද අම්මා බත් කාලා තිබ්බා මේක තේරුම අම්මා මොයලා අම්මා බත් කාලා තිබ්බා අම්මා බත් කාලා තිබ්බා ඉතින් මේ වගේ සරල sentences හදා ගන්නවා වෙනුවට අපි අර වගේ ඒවා හදා ගන්නකොට කොහොමද මේ ටෙන්ස් එක පාවිච්චි කරන්න කියන එක අයිඩියා එකක් ඔළුවේ තියෙන්න ඕන. ඒ නිසා තමයි මම මේ නිල් පාටින් රවුම් කරපු කොටුවේ තියෙන මේ දැන් පෙන්නන මේ රවුම ගහන එකේ කොටු ගහන එකේ තියෙන. වගේ ඒවා විතරක් කියන්නේ නැතුව මේක සම්බන්ධව තියෙන ලොකු කොටහ කියලා දුන්නේ මුලින්. හරිද? හොඳට ඕන නෝට් කරගන්න ඔයා. Right? When we talk about two verbs or two actions happened in the past, right? To mention the first action, we use past perfect tense. To write the second action, we can use simple past. But I could tell you
it in that manner but I wanted to explain it අන්නේ නිසා තමයි මම ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා තමයි ලොකුවට බර වචන ටික නොකිය සරලව මේ කතාව කියලා දුන්නේ. ඉතින් ඒක වැදගත් ඇති හැම කෙනෙක්ටම තේරුම් ගන්න. මම එනම් මේ ස්ක්‍රීන් එක අයින් කරලා ඔයාලට දැන් මේ ටෙන්ස් එක ගැන තියෙන සරල දේවල් ටිකක් ආයෙ කියලා දෙනවා. හරිද? ඉතින් right. ඔයා දන්නවා මෙන්න මෙහෙම ලිව්වොත් මට කවුද මේකේ තේරුම කියන්න පුළුවන්. Right? He had gone. ඔහු ගිහිල්ලා තිබුණා නේද? She had come. ඇය ඇවිල්ලා තිබ්බා. නිමල් had run. run. නිමල් දුවලා තිබ්බා නේද? කසුන් had loved. කසුන් ආදරය කරලා තිබ්බා නේද? ශානිකා had නේද? blamed. ගුණපාල මොකද්ද කළා තිබ්බේ අතරේ? ගුණපාල had hit. ගුණපාල ගහලා තිබ්බා නේද? someone had killed. someone මරලා තිබ්බා කාව හරි පුද්ගලයෙක් නේද? someone had killed his friend. ඔන්න ඔය වගේ සරල වාක්‍ය අපිට හදන්නත් පුළුවන්. දැන් මේවා දිග්ගස්ස ගන්න පුළුවන් අපිට ඕනනම් he had gone කියන වගේ එකක් දාලා ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේ වගේ ටිකක් සංකීර්ණ කරගන්නේ කියලා. He had gone before his mother came. come නෙමෙයි came. He had gone before his mother came. දැන් අපි හිතමු සූදුප්පලක එහෙම නැත්නම් තිප්පලක කොහේ හරි පිරිමි ළමයෙක් ඉන්නවා. අම්මා එනවා එතනට මෙයාව හොයාගෙන. ඉතින් අපි අම්මා එන්න කලින් නේද අම්මා ඒමට පෙර පැමිණීමට පෙර ඔහු ගිහිල්ලා තිබ්බා. He had gone before his mother came. දෙකම අතීතයේ. Both actions right happened in the past. To mention the first action I have used this tense. Had gone before his mother came. come නෙමෙයි came. පටලව ගන්න එපා ඒක. හරිද? She had come නේද? before her father came. ඇයගේ තාත්තා එන්න පෙර ඇය ඇවිල්ලා තිබ්බා නේද? She had come. ඇය ඇවිල්ලා තිබ්බා. නිමල් had run before මොකක් වෙන්න පෙරද? his wife came. මන් සරලව දාන්න. නිමල් had run before his wife came. නෝනා එන්න කලින් ඔහුගේ නිමල් දුවලා තිබ්බා. කසුන් had loved. කසුන් ආදරය කරලා තිබ්බා නේද? before he loved his current එහෙම නැත්නම් present. current කියන්නේ වර්තමාන කියන එක. එහෙම නැත්නම් present කියලා දාන්නත් පුළුවන් නේද? current girlfriend එහෙම නැත්නම් present girlfriend. කසුන් had loved. කසුන් ආදරය කරලා තිබ්බා මේ ඔහුගේ he loved his current girlfriend. එයාගේ දැන් ඉන්න ගෑනු ළමයට ආදරය කරන්න කලින් කසුන් ආදරය කරලා තිබ්බා. Shanika had blamed. Right? බලන්න මගේ තාත්තා ඇයට කතා කරන්න යනකොට ශානිකා බැනලා තිබ්බා. Shanika had blamed when my father went to talk to her. ඔයා කොයි වෙලාවකවත් confuse වෙන්න එපා මේ ඇයි when කියලා මෙතන when දාලා තියෙන්නේ කියන එකට. හරිද? ඒක තමයි නීතිය. මේ පැත්ත past perfect, මේ පැත්ත simple past. හරිද? කලින් සිද්ධ වෙච්ච එක past perfect. මේකෙත් මම loud තමයි දාලා තියෙන්නේ. හැබැයි සිංහලෙන් මේක කියනකොට කතා කරනකොට ඔයා දැනගන්න ඕන මේක කියන්නේ මේ තේරුම අතීතයෙන් ලිව්වට හැඩතලයේ අතීත හැඩයක් ගත්තට මීනින් එක මම කියන්නේ කොයි වෙලෙත් present idea එකක් වගේ තමයි ඇහෙන්නේ නේද? ඉතින් මේක language දෙකක් නිසා සිංහල ඉංග්‍රීසි කියන්නේ භාෂා දෙකක් නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. He had gone. ඔහු ගිහිල්ලා තිබ්බා.
before his mother come නෙමෙයි came. හොඳට මතක තියාගන්න. ගොඩක්ම අය වරද්දලා කියනවා මේක come කියලා මට ඇහෙනවා. ඉතින් එතකොට grammatically එක error එකක් තියෙන බව මතක තියාගන්න. There is a mistake if you say like that. එහෙනම් හොඳට මතක තියාගන්න මේ නීතිය දන්නවා ඔයා perfect original විදිහට කතා කරන්න. So you will really be able to speak like a native speaker if you know this grammar point very well. So don't be careless to use right incorrect grammar. නිවැරදි නැති grammar පාවිච්චි කරන්න නොසලකලිමත් වෙන්න එපා. හරි. ගුණපාල had hit when his මේ උදාහරණ විතරයි කියන්නේ when his wife right told him not to drink. බොන්න එපා කියලා කියනකොට නේද? අන්නේ දේ වෙනකොට ඊට right when his wife told him not to drink. ඔහුගේ බිරිඳ not to drink බොන්න එපා කියලා කියනකොට ගුණපාල ගහලා තිබ්බා. කියන්නේ ගහලා තිබ්බේ අර කියනවා කියන එක කට අරින්න හදනකොටම ගහලා. Someone had killed his friend right before he revealed truth. බලන්න අපි හිතමු සමන්ට ඉන්නවා යාළුවෙක්. එයා දන්නවා මෙයා සමන්ගේ යාළුවා දන්නවා සමන් කරන අපරාධ ගැන. right? ඉතින් සමන්ගේ යාළුවා සමන් කරන අපරාධ ගැන පොලිසියට කියන්න කලින් reveal කියලා කියන්නේ හෙළිදරව් කරනවා. හරිද? Before he revealed the truth. truth කියන්නේ සත්‍යනේ. ඇත්ත පොලිසියට කියන්නට පෙර සමන් මොකද කරලා තිබ්බේ? Someone had killed his friend. හරි ඕක තමයි මේකේ කතාව. මේක එකක් අරගෙන අපි sentence එකක් හැදුවොත් සරලව බලන්න. he දැන් මේ tense එක ගත්තාම right had right he had taken ඔහු අරගෙන තිබ්බා. මේ උඩ හදපු වගේමයි he had taken his money. ඔහුගේ සල්ලි අරගෙන තිබ්බා. I know it. He had taken his money. He had taken it. ඔහු ඒක අරගෙන තිබ්බා. twice දෙපාරක් නේද? thrice තුන් පාරක්. thrice කියලා කියන්නේ තුන් පාරක්. එහෙනම් 3 times කියන එක නේද? හතර පාරක් නම් 4 times. He had taken it twice. 3 times. එහෙම නැත්නම් 4 times. ඔය විදිහට කියන්නත් පුළුවන්. ඔහු අරගෙන තිබ්බා මෙච්චර වාර ගානක්. right? දැන් මට කියන්න කෙනෙක්ට හිතේ මේකේ පොඩි වැරද්දක් තියෙනවා වගේ කියලා හිතේන්න ගනි had දෙකක් ගහලා තින්නේ ඇයි සර් කියලා. නේද? කාටද මේක පැහැදිලි කරන්න පුළුවන්? He had his lunch before we went to his home. කුමාරී ඉන්නවද ක්ලාස් එකේ? නෑ. Right. He had his lunch before we went to his home. හරි මම දැන් කියන්නම් මේක ඇයි ඔයාට මේ පේන්නේ නිකන් head දෙකක් තියෙනකොට මේ එක head එකක් ඇවිල්ලා අපේ tense එකේ තියෙන head එක හරිද කියන්නේ මුලින්ම subject තියලා ඊට පස්සේ head එක දානවනේ ඒ head එක හරි ඊට පස්සේ මේ තියෙන head එක මොකද්ද have කියන ක්‍රියාපදයක් තියෙනවනේ ලබා ගන්නවා කියලා කියන්නේ නේද අපි අර කෑමක් වගේ දෙයක් කනවා ලබා ගන්නවා කියන අදහස I am having my lunch මම මගේ lunch එක ගන්න ගමන් ඉන්නේ හරිද ගන්නවා නිකන් අර කනවා ලබා ගන්නවා කියන අදහසට have දානවනේ අන්න එතකොට මතක තියාගන්න යම් කිසි වෙලාවක අපිට have කියන ක්‍රියාපදයේ V3 එක මොකද්ද have කියන එකේ had එක නේද එතකොට
මේ පළවෙනියට තියෙන head එක තමයි මේ ව්‍යාකරණමය head එක. අපි දාන්න ඕන එක. subject had. ඊට පස්සේ ක්‍රියාපදයක් ලියනවා නම් ක්‍රියාපදය තියන්න ඕන V3 එකෙන්නේ. ඉතින් මේ have කියන ක්‍රියාපදේ යම් වෙලාවක යෙදෙනවා නම් අපි ඒක තියන්නේ කවුරු විදියටද? head එක විදියට. අන්න එතකොට තමයි මේ head එකක් වගේ පේන්නේ. ඉතින් ඒක වැරදි දෙයක් නෙමෙයි. ඔයා දැක්කොත් සමහර දැකලත් ඇති confuse වෙච්ච තැනොත් ඇති. He had had his lunch before we went to his home. අපි ඔහුගේ ගෙදරට යනකොට යන්න පෙර ඔහු ඔහුගේ දිවා ආහාරය ලන්ච් එක අරගෙනයි හිටියේ. හරිද? පැහැදිලිද? අරගෙනයි හිටියේ. අරගත්තා නෙමෙයි අරගෙනයි හිටියේ. අරගෙන තිබුණා නෙමෙයි. අරගෙනයි තිබුණේ නේද? අරගෙනයි හිටියේ. කාලා තමයි හිටියේ. When you came to meet me, right before you came to meet me yesterday, I had had my lunch. I had my breakfast. දැන් හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඉතින් සාමාන්‍ය ක්වෙස්චන් එකක් මේකෙන් හදා ගන්න හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. had එක මුලට ගන්නවා මෙන්න මේ වගේ. she had right finished it. ඇය ඒක අවසන් කරලායි හිටියේ. she had finished it. ඉතින් අපිට අහන්න පුළුවන් had එක මුලට ගත්තා නම් had she finished it. ඇය ඒක අවසන් කරලාද තිබ්බේ? හිටියේ නේද? she had not. එහෙම නැත්නම් she hadn't finished it. ඇය ඒක ඉවර කරලා නෙමෙයි හිටියේ. ඉතින් ඔයාට මේ hadn't එක මුලට ගත්තා නම් hadn't she finished. හරිද? ඇය ඒක අවසන් කරලා නෙමෙයිද හිටියේ. ඉතින් අපිට මේ why වගේ එකක් දාලා පුළුවන්. why had she finished it? ඇයි ඇය ඒක අවසන් කරලා හිටියේ? ඇයි ඇය ඒක අවසන් කරලා හිටියේ? ඇයි ඇය ඒක අවසන් කරලා හිටියේ නැත්තේ කියලා අහන්න ඕන නම් why hadn't. අර ඊයේ සතිය අපි ඉගෙන ගත්ත එකම තමයි why hadn't she finished. Why hadn't she finished it? Right? Is this clear to you? Why hadn't she finished it? කොහොමද ඇය ඒක අවසන් කරලා හිටියේ? How had she finished it? කොහොමද ඇය ඒක අවසන් කරලා හිටියේ? නේද? When had. කවදද? එහෙම නැත්නම් කීයටද කියන එක? කවදද ඇය ඒක අවසන් කරලා හිටියේ? ඔය විදියට ඔයාලට ලස්සනට questions හදාගන්නත් පුළුවන් මේ tense එකෙන්. ඉතින් මේක දන්නව වෙන්න පුළුවන් මේ කතාව. ඉතින් මගේ යුතුයකමනේ මම කියලා දෙන එක මග අරින්න නැතුව. හරි. ඉතින් කාටත් පේන්න මම ලොකු කරා තිරේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේකෙන් ওই විදියට ප්‍රශ්නක් හදාගන්න පුළුවන් බව. ඊට පස්සේ අපි මේ tense එකේම passive voice එකට ගියොත් ටක් ගාලා. හරි. මේකෙම passive voice එකක් කියලා දෙන්නම් ටක් ගාලා. මේ tense එකේ passive voice එක හදාගනිද්දි හරිද? passive එක හදාගනිද්දි ඔයා කරන්න තියෙන්නේ object එක ගත්ත ඉස්සරහට මෙන්න මේ විදිහට තමයි රටාව ලියාගන්නේ object ඊට පස්සේ head එක විතරක් නෙමෙයි head එකත් එක්ක දානවා been. හරිද? ඊළඟට verb එක තියෙනවා අපි normal විදිහට V3 එකෙන් ඊළඟට දානවා by කියලා. අවශ්‍යයි නම් by is optional plus if you want to put the subject at the end by subject අර විදියමයි වෙනද වගේමයි මම active voice sentence එකක් කරා එක example එකකින් කියලා දෙන්නම් මේක right she had helped ඇය ඔහුට උදව් කරලා තිබ්බා මේක active voice එකක් නේද ඇය ඔහුට උදව් කරලා තිබ්බා කාටද උදව් කරලා තිබ්බේ ඔහුට නේද ඉතින් මෙයානේ මේ වාක්‍යයේ උදව්ව ලැබපු එක්කෙනා අපි මෙයාව ගේනවා මුලට මේව මුලට අරන් එනවා අර කියපු විදියටම ඉතින් මම දැන් මෙයාව මුලට අරන් එවිලා මේ විදියට ලියන්න හදන්නේ හින් කෙනෙක් කෙනා ඉස්සරහට ගෙනාවට he වෙනවා ඊළඟට had විතරක් නෙමෙයි මම දාන්නේ කවුද had been උඩම දීලා තියෙනවනේ රටාවක් ඔයාලට පේනවනේ නේ ඊට පස්සේ help he had been helped by කියලා දාලා ඉවරලා අර she කියන එක්කෙනා මම අකට තල්ලු කරනවා her විදියට. ඔන්න ඔය විදියට තමයි පැසිව් වාක්‍යයක් හදාගන්නේ මේකෙන්.
ඇයි අපි පැසිව් හදන්නේ කියන එක ඔයා දැනටමත් දන්නවා. මෙන්න මෙයාව මං ගෙනත් තිබ්බා ගින් her කියලා සබ්ජෙක්ට් එක. ඉතින් ඔයා දන්නවා මේ උඩ එකේ තේරුම තමයි ඇය ඔහුට උදව් කරලා තිබ්බා. ඇය ඔහුට උදව් කරලා තිබ්බා. ඊළඟට මේකේ තේරුම තමයි ඔහුට උදව් කරලා තිබ්බා ඇය විසින් කියන එක. ඔහුට උදව් කරලා තිබ්බා. ඔහුට උදව් කරලා තිබ්බා. ඇය විසින් කියන එක නේද? ඉතින් ඔහුට උදව් කරලා තිබ්බා ඇය විසින් කියන එක. ඔයාට මේ පැසිව් වාක්‍ය වල තියෙන ලක්ෂණයක් නේ හැමදාමත් දන්නවනේ මේ මෙන්න මේක කපලා දාන්න පුළුවන් ඕන. එතකොට ඉතිරි වෙන්නේ මොකද්ද කියලා හොඳට බලන්න. ඔහුට උදව් කරලා තිබ්බා කියලා විතරයි ඉතිරි වෙන්නේ නේද? ඔහුට උදව් කරලා තිබ්බා. එහෙම නැත්නම් ඔහුට උදව් කරලා හිටියේ. කරලයි හිටියේ. අන්න ඒ කෑල්ල විතරක් අපි කියාගන්නේ ඔන්න ඔය විදියට. ඕක තමයි මේකේ තියෙන සුද්ධ පැසිව් එක. ඔයාට වාගාව තියෙන කොලේ ඔයාට මේවා නිකන් නෝට් කරගන්න පුළුවන් එකක් විතරක් කියලා දෙන්නම් ඔය විදියට. ඔහුට උදව් කරලා තිබ්බා. එහෙනම් ඒක හදාගනිද්දි had එකත් එක bean දාලා තියෙනවා. ඉතින් had been කියලා කියන එක යූස් කරන්නේ ඔන්න ඔය විදියට ඔතනදී. ඉතින් කවුරු හරි එකපාරට මේක අපිට කියන්න ඕන නෝතින් ඔයාට බැනලා තිබ්බා. හරිද? ඉංග්‍රීසි වලින් කියන්න වෙනවා ඔයාට බැනලා තිබ්බා. නේද? එතකොට අන්න ඒ වගේ ඔයාට බැනලා තිබ්බා අපිට උදව් කරලා තිබ්බා. අපේ අම්මට තර්ජනය කරලා තිබ්බා. රචනාවල් ලියලා තිබ්බා. පොතක් දීලා තිබ්බා. නේද? කොහොමද ඔයා කියන්නේ? A book had been given. A book had been given. ඔයා ප්‍රැක්ටිස් කරනකොට කරන ප්‍රමාණයට සාපේක්ෂව තමයි දැනුම ලැබෙන්නේ නේද? She had been abducted. abduct කියලා කියන්නේ පැහැර ගන්නවා කියන එකනේ. abduct. abducted. She had been abducted. ඇයව පැහැරගෙන ගිහිල්ලා තිබ්බා. පැසිව් තමයි මේ දැන් යන්නේ. ඇයව පැහැරගෙන ගිහින් තිබ්බා. A letter had been given. A letter had been given to her. ලියුමක් දීලා තිබ්බා ඇයට නේද? ලියුමක් දීලා තිබ්බා ඇයට. ඔයාලට මේක ලස්සන කරගන්න පුළුවන් by him කියලා දැම්මම ඔහු විසින්. මම මේ by කියන කයල්ල අයින් කරලා තමයි පෙන්නන්නේ. ඕකට තමයි ඔරිජිනල් පැසිව් වාක්‍යය. හරිද? A solution නේද? විසඳුමක්. solution කියන්නේ විසඳුම කියන එකනේ. had been නේද? A solution had been requested. විසඳුමක් ඉල්ලලා තිබ්බා. A solution had been requested. Right? විසඳුමක් ඉල්ලලා තිබ්බා. උත්තරයක් දීලා තිබ්බා. කොහොමද කියන්නේ? An answer had been given. An answer had been given. ඔයා මේ විදිහට හදන්න දන්නවා නම් ඔයාගේ knowledge එක හොඳට polish වෙනවා. ඔයා ඒක use කරන ප්‍රමාණයත් එක්ක. An answer had been given. උත්තරයක් දීලා තිබ්බා. හරි? දැන් මම මේක තව ලස්සන කරන්නම්. මේම හදාගත්ත පැසිව් එකක්. A book had been given before he ඔහු ඉල්ලන්න පෙර. රික්වෙස්ට් කියන්නේ ඉල්ලනවනේ. before he requested. ඔහු ඉල්ලීමට පෙර. ඔහු ඉල්ලන්න පෙර පොතක් දීලා තිබ්බා. අර නීතියමයි. දෙවනියට සිද්ධ වෙන්නේ ඔහු ඉල්ලනවා කියන එක නේද? ඉතින් ඒකට කලින් වෙච්ච දේ තමයි පොතක් පොතක් දීලා තිබ්බා කියන එක. ඔහු ඉල්ලන්න කලින් පොතක් දීලා තිබ්බා. A book had been given before he requested. She had been abducted. ඇයව පැහැරගෙන ගිහිල්ලා තිබ්බා. Before, right? Her parents came. නෙමෙයි came. past perfect එකේ අපි යන්නේ තාම. ඉතින් past perfect කොටහ තමයි මේ. ඒකෙත් පැසිව් කොටහ. ඉතින් active විතරක් නෙමෙයි පැසිව් හදන්නත් දැනගන්න ඕන. A letter had been given to her, right?
before the teacher came. ගුරුතුමිය එන්න කලින් ඇයට ලියුමක් දීලා තිබ්බා. ගුරුතුමිය එන්න පෙර නේද? A solution had been requested. ඒගොල්ලෝ ඒක ප්‍රසිද්ධ කරන්න කලින් before they publish it published පත්තරේ හරි මොකක් හරි පත්‍රකාරයෙක් වාර්තා කරනවා මෙන්න මොකක් හරි විසඳුමක් රජයෙන් දීලා නැහැ කියලා. හරිද? මම නිකන් එකක් කියන්නේ. ඉතින් සොලියුෂන් එකක් දීලා තිබ්බා. ඉල්ලලා තිබ්බා. ඒගොල්ලෝ ඒක a solution had been requested. එහෙම නැත්නම් given දාමුකෝ අපි ලේසිම තේරුමක් හදාගන්න. a solution had been given. විසඳුමක් ලබා දීලා තිබුණා before they published it. ඒගොල්ලෝ ඒක ප්‍රසිද්ධ කරන්න කලින් විසඳුමක් දීලා තිබ්බේ. An answer had been given right. ඔහු ඒක ෆිනිෂ් කරන්න පෙර පිළිතුරක් දීලා තිබ්බා. ඔහු ඒක අවසන් කරන්න පෙර එහෙම නැත්නම් නිමා කරන්නට පෙර උත්තරයක් දීලා තිබ්බා. ඉතින් ඔයාලට පේන ඇති පැසිව් වොයිස් වල වැදගත්කම ඔතනදී. අපි මේ ටෙන්ස් එකත් එක්කත් පාවිච්චි කරනවා තව වැදගත් දේවල් ටිකක්. මම ඒ වචන ටිකක් මෙතනදී කීපයක් පෙන්නලා ඊළඟට තියෙන ටෙන්ස් එකට යන්නම්. හරිද? එකක් තමයි මෙතනදී already කියන වචනය පාවිච්චි වෙනවා. මේ ටෙන්ස් එකත් එක්ක already යෙදුනහම තේරුම තමයි දැනටමත් කියන එක නෙමෙයි මේකේ තේරුම. එතකොට ඒ වෙන කොටත් කියන එක. ඒ වෙන විතක්. හරිද? ඒ වෙන කොටත්. ඒ වෙන කොටත් කියන අදහස තමයි මේ ටෙන්ස් එකත් එක්ක already යෙදෙනකොට already වලට එන තේරුම. හරිද? මම කියන්නම් මෙන්න මෙහෙම එකක්. He had left. ඔහු පිටත් වෙලා තිබුණා. මේකේ තේරුම තමයි ඔහු පිටත් වෙලා තිබුණා කියන එක. නේද? එහෙම නැත්නම් ඔහු පිටත් වෙලයි හිටියේ කියන එක. ඔහු පිටත් වෙලයි හිටියේ. දැන් මම මේ ටෙන්ස් එක මේකටම දැම්මොත් he had මෙන්න මෙහෙම ලියලා ඉවර වෙලා had ගාවට මම දැම්මොත් already කියන වචනේ he had already left. දැන් මට කියන්න බලන්න සාගර මොකද්ද මේකේ තේරුම? ඔහු ඒ වෙන කොටත් පිටත් වෙලා තිබුණා. හරිද? එහෙම නැත්නම් ඔහු ඒ වෙන කොටත් පිටත් වෙලායි හිටියේ. පිටත් වෙලා තිබ්බා. එහෙම නැත්නම් පිටත් වෙලායි හිටියේ. ඔහු ඒ වෙන කොටත් පිටත් වෙලා තිබ්බා. එහෙම නැත්නම් පිටත් වෙලා හිටියේ. කලින් present perfect එකත් එක්ක already දාද්දි එතකොට තේරුම ආවේ දැනටමත් කියන එක නේද? අපි හිතමු මේ ටෙන්ස් එකේ ගත්තොත් මම දැනටමත් බත් කාලයි ඉන්නේ. බත් කාලා ඉන්නේ දැනටමත්. මේ ඇවිල්ලා present perfect. හැබැයි අපි කිව්වොත් මම ඒ වෙනකොටත් බත් කාලා හිටියේ. ඔයාලට මේ sentences දෙක ලියද්දී එක වචනයක් විතරයි වෙනස් වෙන්නේ. එකක් දෙක වචනේ දන්නවනේ නේ? එකම එක දෙයයි වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙන දේ තමයි එන්න බලන්න. මම දැනටමත් බත් කාලා try කරන්න බලන්න ලියන්න. I have නේද? මම have capital ලියන්නම් පේන්න. මම දැනටමත් බත් කාලයි ඉන්නේ. I have already eaten rice. මේක මොකද්ද වෙනස් වෙන්නේ? මම දැනටමත් බත් කාලයි ඉන්නේ කියන එක වෙනස් කරනවා. මම ඒ වෙනකොටත් බත් කාලා හිටියේ. එතකොට මම මෙතන have එක වෙනුවට had එක දැම්මම වැඩේ කොඩ.
I had already eaten rice. මං ඒ වෙනකොටත් බත් කාලයි හිටියේ. චූටි වෙනසක් තමයි තේරුමේ ඇවිල්ලා තියෙන්නේ. පොඩි වචනයක් විතරයි වෙනස් කරලා තියෙන්නේ මං. ඉතින් බලන්න ඒ වෙනස ඇවිල්ලා තියෙන්නේ මෙතන have වලට. right? එතකොට have already eaten. දැනටමත් කාලයි නේද? ඉන්නේ. මෙතන had තියෙන්නේ. ඒ වෙනකොටත් කාලයි හිටියේ. ඉන්නේ හිටියේ. පොඩි වෙනසක් තිබ්බේ. අන්තිමට කියලා දෙන එක්සාම්පල් එක මේ ටෙන්ස් එකේ මම පෙන්නන්නම්. Before I met Nimal, right before I met Nimal, මට නිමල්ව හම්බ වෙන්න කලින් මම මගේ අවසන් තීරණය අරගෙනයි හිටියේ. එතකොට ඒ වෙනකොටත් මම මගේ අවසන් තීරණය අරගෙනයි හිටියේ. ඔයාලට හොඳට බැලුවොත් වෙන්නේ මෙතනක් තියෙනවා මම අර කියපු had already taken my final decision. take කියන්නේ ගන්නවා කියන එකනේ. take to taken. හරිද? Before I met Nimal, I had already taken my final decision. Before I went to my new school, I had already gone to several schools. Before I talked to you, I had already talked to your mother. මං ඔයාලට කතා කරන්න කලින් මං ඒ වෙනකොටත් ඔයාගේ අම්මට කතා කරලා හිටියේ. අන්න ඒ විදිහේ ඇඩ්වාන්ස් දේවල් කියන්න අපි පුරුදු වෙන්න නම් මේ ටෙන්ස් එක ඔයාලට වැදගත් වේවි. හරි. ඊළඟ තියෙන ටෙන්ස් එකට මම යන්නම් ඔයාව ගෙනියන්න ඉක්මනට. ඊළඟට මම කන්ජන්ක්ෂන්ස් ටික කියලා දෙනකොට තමයි ඇත්ත ක්ලාස් එක ස්පෝකන් ක්ලාස් එකක් වගේ දැනෙන්නේ. right. ඊළඟට කියලා දෙන ටෙන්ස් එක තමයි wait future perfect. Right. wait. මේකෙත් මෙහෙම පොඩි කතාවක් තව තියෙනවා මම මේ කියලා දීදී හිටියේ එකේ. හරි. බලන්න මෙහෙම. ඔයාලට මම මේ කියලා දුන්නා. මෙන්න මේක තමයි පැසිව් එක. right. අන්තිම වතාවට කියන rice had been eaten by him. මෙන්න මේ විදිහට පැසිව් එක යනවා. පැසිව් එකනොත් ප්‍රශ්න හදන්න පුළුවන් බව මතක තියාගන්න. මේක ඇල්ල කපලා දාලා ඉවර වෙලා මේක කපලා දාලා ඉවරලා had rice been eaten බත් කාලා තිබ්බද? right. බත් කාලා තිබ්බද? බත් කාලා තිබ්බේ නෑ. කරපු කෙනෙක් මෙතන නෑ නේද? බත් කාලා තිබ්බේ නෑ. බත් කාලා තිබ්බේ නැත්ද මේ බීන් එක මැද තියෙන්න දෙනවා. hadn't rice been eaten. හරිද? hadn't rice been eaten. ඇයි බත් කාලා තිබ්බේ? why had rice been eaten? ඇයි බත් කාලා තිබ්බේ? හරිද? ඉතින් ඇයි බත් කාලා තිබ්බේ නැත්තේ කියලා වගේ එකක් හදාගන්න. ඇයි ඔයාට උදව් කරලා තිබ්බේ නැත්තේ? නේද? අන්න ඒ වගේ එක එක දේවල් නැත්තේ ඇයි කියලා හදාගන්න පැසිව් එකෙන් ওই විදියට ඔයාට හදාගන්න පුළුවන්. පැහැදිලිද කියන කතාව? ඉතින් මේ විදියට ඔකේ පැසිව් ක්වෙස්චන්ස් උත් හදාගන්න පුළුවන්. ඉතින් මට මග ඇරෙන්නේ නැති වෙන්න මම ඔන්න ඒකත් කියලා දීලා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් එතකොට ඊට පස්සේ ඊන අපි ටෙන්ස් එකට යමු ගිහිල්ලා මේ කතාව මෙතන මේක ඉවර කරලා ඊළඟ ටෙන්ස් එක මම මට කියලා දෙන්නම්. හරිද?
future එක. දැන් perfect කියන එක දන්නවනේ. future perfect tense කියන එක ගත්තම මේක ඇවිල්ලා sentences හදාගන්නේ object එකයි subject එකයි ඊළඟට නේද will have කියලා මතක තියාගන්න. shall have ඕනේ නැහැ හොන්. will have ඕන කෙනෙක් එක will have දාන්න පුළුවන් ඔයාට. ඒක තමයි latest grammar එක. subject will have v3 plus object. මේකෙත් පාවිච්චි කරන හැටි ගැන මම කියලා දෙන්නම්. මෙයා ඇවිල්ලා දාන්නෙත් අර කලින් කිව්වා වගේම ඇඩ්වාන්ස් භාවිතයක් සහ මෙයාටත් සරල භාවිතාවක් තියෙනවා. මේකේ හදන වාක්‍යයක සාමාන්‍ය තේරුම තමයි මොනවා හරි දෙයක් කරලා ඉඳීවි කියන එක. මොනවා හරි දෙයක් කරලා ඉඳීවි. කරලා තියේවි. තියේවි අනාගතයේදී නේද? ඊට පස්සේ කරලා ඉඳීවි කියන එක. කරලා ඉඳීවි කියන එක මොනවාද? කරලා ඉඳීවි. හරිද? කරලා ඉඳීවි කියන එක. දැන් අපි ගත්තොත් මම මෙන්න මේ වගේ එකක් කියන්නම්. සරල වාක්‍යයකට යන්න කලින් අපි සංකීර්ණ එකක් බලමු. right? අම්මා එන්න කලින් නේද? අම්මා එන්න කලින් ඇය බත් උයලා ඉඳීවි. උයලා තියේවි එහෙම නැත්තම් ඉඳීවි. හරි ඕන එක තියේවි එහෙම නැත්තම් ඉඳීවි. දැන් අම්මා කෙනෙක් කෙනා ගෙදරට එන්න කලින් ඇය බත් උයලා තියේවි කියලා තමයි මම මේ කියන්න හදන්නේ. අනාගත කාලීනවනේ. පර්ෆෙක්ට් එකේ ඇඩ්වාන්ස් භාවිතය තමයි මේ පෙන්වන්න හදන්නේ. ඉතින් බලන්න කරලා තියේවි කරලා ඉඳීවි කියන එක තමයි මේකේ තේරුම කියලා මම කලින් කිව්වා. එතකොට අම්මා එන්න කලින් නේද? මොකද්ද වෙන්නේ? ඇය බත් වෙනවා කියන ක්‍රියාව කරලා ඉඳීවි. මේක තමයි සම්පූර්ණ සෙන්ටෙන්ස් එක. තාත්තා එන්න කලින් ඔහු දුවලා ගිහිල්ලා පුතා ගිහිල්ලා තියේවි. එතකොට ඇක්ෂන්ස් දෙකක්. සිද්ධ වෙන්න අනාගත කාලයේදී සිද්ධ වීමට නියමිතව පවතින. තාම වෙලා නැහැනේ. ෆියුචර් පර්ෆෙක්ට් නේ. ඉතින් අන්න එහෙම වෙන්න තියෙන ක්‍රියා දෙකකින් කලින් සිද්ධ වෙතයි අපේක්ෂා කරනු ලබන ක්‍රියාව. හරිද? If we take two actions which is supposed to happen in the future and to describe the first action we use future perfect tense, and to describe the next action we can use simple future. අර කලින් වගේමයි අතීතයේදී නම් simple past එකයි past perfect එකයි. future එකේදී නම් මේකේ future perfect එකයි simple future එකයි දෙක තමයි දෙපැත්තේ තියෙන දේවල් balance කරන්න දාන්නේ. ඉතින් මම දැන් ලියනවා before අම්මා එන්න කලින්. wait simple එකක් simple present before mother comes she will have cooked. මම පැහැදිලි කරලා දෙන්නම්. එකක් ලියන්න අපි ගන්නේ simple present එක. අනාගත කාලයේදී ඒව කරන්න ගන්නේ අම්මා එන්න කලින්. ඇය බත් උයලා ඉඳීවි. right? ඔන්න ඔය වගේ වෙලාවට තමයි මේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ. තාත්තා එන්න කලින් ඔහු ගිහිල්ලා තියේවි. අයියා එන්න කලින් නංගි ටීවී එක බලලා තියේවි. ඔයා ගෙදර එන්න කලින් ඔයාගේ යාළුවා කෝල් කරලා තියේවි. අන්න ඒ විදියට. වෛද්‍යවරයා යන්න කලින් ලෙඩා මැරිලා තියේවි. ඔය වගේ දේවල්. එතකොට ඒකේ පළවෙනියට සිද්ධ වෙන්න එක ඔයාලට පේනවා මේ දෙක ගත්තොත් ඉස්සෙල්ලා සිද්ධ වෙන්න නියමිතව තියෙන්නේ අම්මා එන්න පෙර මොකක් වෙලා තියෙන්නේ? බත් වෙලා තියේවි. අන්නේ කලින් වීමට නියමිතව ඇතැයි අපේක්ෂා කෙරෙන එක
ලියන්න තමයි මේ ෆියුචර් පර්ෆෙක්ට් එක යොදා ගන්නා ඇඩ්වාන්ස් භාවිතය. එහෙම වෙලාවට ඇක්ෂන් දෙකෙන් එකක් සිම්පල් ප්‍රසන්ට් එකෙන් පාවිච්චි කරන පසු ඇක්ෂන් එක මුලින්ම සිද්ධ වෙතයි අපේක්ෂිතා කරන එක අපි මේ ටෙන්ස් එකෙන් ලියනවා. හරිද? ඇක්ෂන් නම්බර් 1 ලියන්නේ මේ ටෙන්ස් එකෙන්. මේක දෙවෙනි එක ලියන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන්. හොඳට මතක ගන්න සිම්පල් ෆියුචර් නෙවෙයි සිම්පල් ප්‍රසන්ට් එකෙන් තමයි මේ දෙකකින් එකක් ලියන්නේ. හරි. ඔයාට මේක බලාගෙන ඊළඟ එක මම උදාහරණ දෙක තුනක් දෙන්නම්. ඔයාට ඒක තේරුම් ගන්න තව ටිකක්. මෙන්න මේ වගේ. බලන්න මේ ලියන ඒවා. Before you talk to her. ඔයා ඇයට කතා කරන්නට පෙර. හරිද? He will have talked to her. ඔහු ඇයට කතා කරලා තියේවි. Before you talk to her, right? Before you will talk නෙමෙයි. Before you talk to her, he will have talked to her. Before you, right? Before you finish this. ඔයා මේක ඉවර කරන්න කලින් your brother will have ඔගේ සහෝදරයා මේක ඉවර කරලා තියේවි. මං කියන්නේ තේරුණාද? අර වගේමයි. ඔය විදිහට තමයි මේකේ ඇඩ්වාන්ස් යූසේජ් එක. Before the doctor goes. Right? Before the doctor goes. වෛද්‍යවරයා යන්න කලින්. Before the doctor goes. The patient will have died. ලෙඩා මැරිලා තියේවි. Before the doctor goes. ඔයාට ඕන ලියා ගන්න පුළුවන්. Before the nurse comes. හෙදිය එන්න පෙර. He will have left, right, the hospital. ඔහු හෙදිය එන්න පෙර ඔහු හොස්පිටල් එකෙන් පැනලා ගිහිල්ලා තියේවි. Before the nurse comes, he will have left the hospital. Please call the police immediately. ඉක්මනට පොලිසියට කතා කරන්න. ඔන්න ඔය විදිහට අපිට දේවල් යූස් කරන්න පුළුවන් මේ ටෙන්ස් එකේනොත්. හරිද? සර් question එකක් තියෙනවා. hello. ඔව්. මොකද්ද ප්‍රශ්නේ? සර් මෙතන before the nurse come කිව්වහම එතනත් future එකේ action එකක් තියෙන නිසා අපිට before නැතුව the nurse will comes එහෙම ගන්න බැරිද සර්? චතුරිකා වැඩේ තියෙන්නේ මේකයි. දැන් මේ ටෙන්ස් එක මම කියලා දෙන්නේ conjunctions පාඩමට පෙරනේ. එතකොට මේ before කියන වචනය conjunction පදයක්. හරිද? එතකොට මේ conjunction පද පාවිච්චි කිරීම සම්බන්ධව නීති තුනක් තියෙනවා. එකක් තමයි සමස්ත තේරුම අනාගත කාලීන එකක් හදාගන්න නම් අපි හදාගන්නකොට මුලින්ම දාගන්න ඕනේ ඇක්ෂන් දෙකෙන්. ක්‍රියා දෙකක් අපි දෙපැත්තක් සෙට් කරලා තියෙනවානේ. දෙකෙන් පළවෙනියට තියෙන ඇක්ෂන් එකයි දෙවෙනියට තියෙන ඇක්ෂන් එකයි කියලා ගත්තොත් ඇක්ෂන් දෙකෙන් පළවෙනි ඇක්ෂන් එක තියන්න ඕනේ මේ දෙකේ නම් දැන් before the nurse comes මේ පළවෙනි ඇක්ෂන් එක කියන්නේ කොලේ ලියන එකේ තියෙන ඇක්ෂන් එක නෙමෙයි. මේ දෙකෙන් ඇත්ත ලෝකෙදී සිද්ධ වෙන්නේ ලෙඩා ස්පිරිතාලයෙන් පැනලා ගිහිල්ලා තියෙවි නර්ස් වෙන්න කලින්. එතකොට ස්පිරිතාලෙන් ලෙඩා පැනනවා කියන එක කලින් වෙන්නේ හදන්නේ. දැන් අන්න ඒක ලියන්නේ future perfect එකෙන්. right? මෙතන නම් ඊට පස්සේ දෙවෙනි ඇක්ෂන් එක. ඒක ලියන්න ඕන අපි simple present එකෙන්. ඒකත් future නෙමෙයි. හරිද? ඒකට මම නීතිය පැහැදිලි කරන්නම් ඔයාලට. මේක මම කළා conjunctions වල තියෙන නීති තුනක්. එකක් තමයි මෙහෙම. මම මෙහෙම පැහැදිලි කරන්නම්කො before කියන එකත් එක්ක දාලා. ඔයා එනකොට එන්න පෙර.
ඔහු යනවා. ඔයා එන්න පෙර ඔහු ගියා. ඔයා එන්න පෙර ඔහු යාවි. හරිද? දැන් මේ වාක්‍ය තුනක් මම ලියලා තිනවා එකම වගේ. පොඩි වෙනසයි තියෙන්නේ. එකක් අපි නිකන් කියවලා බැලුවාම මේ හැම එකෙම තියෙන ඔයා එන්න පෙර. ඔයා එන්න පෙර. ඔයා එන්න පෙර. චතුරික ප්‍රශ්න උත්තරය තමයි මේ දෙන්න හදන්නේ. එතකොට මේකේ හැබැයි කාලය නිර්ණය කරවන්නේ හැම වාක්‍යයකම ඔය කෑල්ලෙන් නෙමෙයි. මෙන්න මේ පෙන්නුම් කරන හදන ඔහු යනවා. මේක දැක්කහම තේරුම තමයි මේ. මෙයා වර්තමාන කාලීනයිනේ. ප්‍රසන්ට් ගතියක් තියෙන යාගේ. ඔහු ගියා. දැක ගමන් තේරුම මේක අතීත කාලීනයි පාස්ට් එකක්. ඔහු යාවි. එතකොට මේක ෆියුචර් එකක්. දැන් මෙහෙම ගත්තොත් මෙන්න මේ කෑල්ල මුළු සමස්ත සෙන්ටෙන්ස් එකේම අර්ථය මොන කාලයටද අයිති වෙන්නේ? ඔය නිල් පාටින් මම රවුන්ඩ් කරපු එක විසින් තමයි අර්ථයක් දෙන්නේ නේද? ඇඩ්වාන්ස් කතාවක් මේ කියන්නේ. කාලනමය අර්ථයක්, ටයිම් මීනින් එකක්, ටයිම් එක්ස්ප්‍රෙෂන් එකක් මේකට අඟවවන්නේ කාවත් දන්නේ ඔය නිල් පාට කොටස. එහෙම නැත්නම් කළු පාටින් කියලා තියෙන නිල් පාට කොටුවක් දාලා තියෙන එකෙන් සමස්ත වාක්‍යෙට කාලය දීලා තියෙන හැම එකේම. හරිද? එයා තමයි හાર્ට් එක වගේ. එතකොට ඔන්නකොම කාලය දෙන අයිඩියා එකක් මේ සෙන්ටෙන්ස් එකට කාවත් දාද්දී අපි කරන්න ඕන වැඩේ තමයි මේ දීලා තියෙන දෙපැත්තේ තියෙන ක්‍රියා දෙක ගත්තට පස්සේ මෙතන තියෙන ඔයා එනවා කියන එකයි මේක ඇත්තටම හැදිලා තින්නේ ඔයා එනවා කියන ක්‍රියාවයි එනවා ඔහු යනවා. ඔයා එනවා ඔහු නේද? ඔහු ගියා. ඔයා එනවා ඔහු යාවි. මේව දෙපැත්ත බැලන්ස් කරනකොට තියෙන කන්ජන්ක්ෂන්ස් වල තියෙන නීතියක් තමයි දෙපැත්තේ තියෙන ක්‍රියා දෙක. මම පෙන්නන්න මේ පැත්තේ ඉන්නේ come කියන එක. අනිත් පැත්තේ තියෙන්නේ go කියන එක. මේ පැත්තේ තියෙන go කියන එක මම නිකන් පෙන්නන්නේ. එතකොට මේ දෙක අපි සෙට් කරන්න වෙන්න මේ විදිහට. නීතිය තමයි present idea එකක් ගන්න නම් before you come he goes. මම සිම්පල් present tense එකෙන් ලියලා තියන්න. එතකොට දෙපැත්තෙම තියෙන ක්‍රියාපද දෙකම ලියලා තියෙන්නේ present වලින්. මේ පැත්තේ තියෙන්නේ come කියලා, මේ පැත්තේ තියෙන්නේ goes කියලා. මේ දෙකම present tense එකෙන් තියෙන්නේ. එතකොට total meaning එක එහෙම නැත්නම් මුළු වාක්‍යයේ සමස්ත තේරුම වර්තමාන කාලීන වීමට නම් දෙපැත්තම තියන්න ඕන present එකෙන්. present වාක්‍යයක් හදා ගන්න ඕන දෙකක් එකට එකතු කරලා. ඊට පස්සේ සමස්ත වාක්‍යයේම තේරුම අපිට ඕන වෙන්නේ අතීත කාලයෙන් තියාගන්න නම් අපි දෙකම අතීතයට හරවන්න ඕන. before you come නෙමෙයි came දානවා. ඊළඟ එකත් අතීතයට හරවනවා. ඔහු ගියා he go නෙමෙයි he goes නෙමෙයි he went. එතකොට සමස්ත වාක්‍යයකම තේරුම අපිට අතීත කාලයට හරව ගන්න ඕන නම් දෙකක් එකට බද්ධ කරද්දී දෙකේම ක්‍රියා දෙක අතීතයෙන් තියන්න ඕන. තියෙන ටෙන්ස් එක මොන කාලයේද කියන එක නැහැ. මොකක් කරේ අතීතයට තමයි සෙට් කරන්න ඕන. හරි. එතකොට තමයි සමස්ත තේරුම past tense එකක් වෙන්නේ. දෙකක් එකට එකතු වෙලා යනකොට. ඊළඟට වැදගත්ම එක දැන් මුළු තේරුමම ෆියුචර් වෙනකොට ෆියුචර් එකකට හරවන්න වුණාම අපි කරන්න ඕන දේ තමයි මුළු තේරුමම ෆියුචර් මීනින් එකක් ගන්න නම් අපිට දැන් ඔයාලට තේරෙනවනේ ඔහු ඔයා එන්න පෙර ඔහු යාවි කිව්වහම මේකේ අවසානයේ ඇහෙන්නේ ඔහු යාවි කියන එකනේ. සමස්ත තේරුම අනාගත කාලීන හැඩයක් තියෙන්නේ මේ වාක්‍යයේ. එතකොට එතකොට අපි කරන්නේ දෙකෙන් එකක්. පළවෙනියට ඒ කියන්නේ before conjunction පදේ එක යන එක. before you අපි යා ලියන්න ඕන simple present tense එකෙන් before you come. හරි ඒ කියන්නේ simple නෙවෙයි present tense එකෙන් ලියන්න ඕන මොකක් හරි present එකකින්. ඒක ඉතින් ගැලපෙන එක වාක්‍යයට අනුවනේ තීරණය වෙන්නේ. conjunction පාඩමේදී මම මුළු ඔක්කොම මේවා කියලා දෙනවා. before you come. හරි. he will go. එන්න කලින් ඔහු යාවි. ඒ නිසා එහෙම නැතුව අපිට මේක ලියන්න තහනම්
මේම ලියන්න බෑ. එහෙම ලිව්වොත් වැරදි. නීතියක් තියෙනවා subordinate clause එකයි main clause එකයි දෙක කියලා මේ දෙපැත්තට කියන හැටි මම ඒක පස්සේ කියලා දෙන්නම්. දෙක බැලන්ස් කරන්න ඕන. දෙකම මෙහෙම තියන්න බෑ. දෙකම අනාගතේ තියන්න තහනම්. අන්න ඒ නිසා තමයි before you will come කියන්නේ නැතුව මේකත් අනාගතෙන් තියලා මේකත් අනාගතෙන් තියන්න තිබ්බම හරි ලස්සනයි. ඉතින් මොකට සුද්ධෝ එහෙම නොකර කීකියද කියලා තමයි හිතා ගන්න බැරි. නේද? හේතුවක් නැහැ. ඉතින් එහෙම කියන්න එපා කියලා තමයි යාලා කියන්නේ. මේ හැම එකකම නම් මේ පැත්තත් present මේ පැත්තත් present. ඊළඟ එකේ මේ පැත්තත් past මේ පැත්තත් past. මේක විතරක් future meaning එකක් විතරක් ගන්නකොට එක පැත්තක් present අනිත් පැත්ත future. අපේ චතුරිකාට දැන් ඒක ගැන ගැටලුවක් තියෙනවද මොන හරි තව? නෑ සර් දැන් තේරුණා. තේරුණාද? ආයෙ Thank ගොඩක් you, sir. ඕකේ. අනිවාර්යෙන් ඔයාලා ඉන්නේ ඉගෙන ගන්න මහන්සියලා නිදි මරාගෙන පොඩි ළමයි තියාගෙන මේ සමහරලාට අසනීප වෙලා එක එක තත්ත්වයන් යටතේ මමත් මහන්සියලා කොහොම හරි උගන්වන්නේ එක ඉන්ට්‍රස්ට් කරගන්නවා උනන්දුවෙන් වැඩ කරන අය විතරයි මම ගොඩක් කැමතියි. ඒ කියන්නේ ප්‍රශ්න එහෙම අහලා ගොඩක් උමනාවෙන් ඉන්න ඔයාලා ඔක්කොම වගේ එහෙමයි. ඉතින් මේ බැරි වෙන්න බෑ මේ වගේ ඉගෙන ගත්තට පස්සේ ක්ලාස් එකකදී නිකන් බොරු දේවල් පැටර්න් ටිකක් කියලා ටිකක් කියලා දෙන්න නෙමෙයි මට ඕනේ මට මුල් ටික දෙන්න. يعني රූට්ස් ටික දෙන්න. ඕමනාවෙන් වැඩ කරනවා මොකටම මේක වැදගත් වෙයි. හරි. දැන් මේ යට තියෙන වාක්‍ය ගැන චුටි දෙයක් කියන්න. Before you right before you come he will go කියන්නේ ඔයා එන්න පෙර ඔහු යාවි කියලා කියන එකනේ. මම දැන් මේ උගන්න ඉදපු ටෙන්ස් එකට නැවත ගියොත් මම ඒක ලියන්නම් රතු පාටි. Before you come he will have gone. කාටද පුළුවන් වෙන්නේ මේක දැන් මේක තේරුම කියන්න. මේ දැන් ලියපු එකේ. ඔබ එන්න පෙර ඔහු ගියා. ඔහු යාවි. නෑ යාවි නෙමෙයි. ගිහිල්ලා තියේවි. very good. ගිහිල්ලා තියේවි. ඒක ටෙන්ස් එක අනුව තමයි තීරණය වෙන්නේ නේද? දැන් මෙච්චර කියලා දුන්න මම කරලා තියේවි. he will have gone. he will go කියන්නේ ඔහු යාවි. before you come he will have gone. ඔයා එන්න පෙර ඔහු ගිහිල්ලා තියේවි. ඔහු ඔයා එන්න පෙර ඔහු යා excuse me yes sir අර ඔයා එන්න පෙර කියලා තියෙන වාක්‍ය තුනම තියෙන්නේ present tense වලින්ද? නෑ. ඒ මුල් ටික ඔයා එන්න පෙර before you come ඊළඟ වාක්‍යෙත් before you come නෑ before you came දෙවෙනි එකේ තියෙන්නේ සිංහල අකුර. මේ තියෙන්නේ ඒක සිංහලෙන් right. දැන් සිංහලෙන් ඔබතුමියට පේනවා ඇත්තේ අපි හැමෝටම පේන්නේ. ඔයා එන්න පෙර කියලා නේද? right. ඔය තමයි හොඳ ප්‍රශ්න. ඕකට කියන්නේ නියම ප්‍රශ්න. ඒවා නියම වැදගත් ප්‍රශ්න. මෙන්න මෙහෙම වැඩි. දැන් අපි දැන් අපි මේකට මේ දෙවනි වාක්‍යයට සිංහල අකුරු වලින් අපි මේක අතීත කාලයට හරවලා කියන්න ගියොත් කොහොම වෙන්නේ? ඔයා එන්න පෙර කියන එක අපි ඒ කියන්නේ කේම් කියන එක සිංහලට හරවලා කියන්න ගියොත් මොකද්ද වෙන්නේ? කියන්න පුළුවන් කාට හරි එහෙම. ඔයා එන්න පෙර කියලා නොකිය කොහොමද මේක කියන්න වෙන්නේ? දැන් before you come කියන එකටත් මම දාලා දෙන්නේ සිංහලෙන් එන්න පෙර. ඔහු යනවා. දෙවෙනි එකට දාලා දෙන්නේ එන්න පෙර ඔහු ගියා. දැන් ඒක හේව නැතුව අපිට එන්න කියන එක වෙනකොට එනවා කියන එක නැතුව අතීතයට අයිඩියා එකක් දැම්ම කොහොමද සිංහලෙන් කියන්න පුළුවන් වෙන්නේ? අපි හැමෝම සිංහල දන්නවනේ මට වඩා ඔයාලා දන්නවා සිංහල. කියන්න බලන්න. එහෙම ක්‍රමයක් තියෙනවා සිංහලෙන් කියනකොට කොහොමද ඔය කේම් එක හරවල් ලියන්න වෙන්නේ? වෙන විදිහකට ලියන්න පුළුවන්ද අපිට? අපහසුයි. ඔයා ආවේ පෙර වගේ නිකන් ආවා කියන එක දාලා නිකන් ඔයා ආවේ පෙර ඔහු ගියා වගේ වෙනවා. හරි. දැන් ඒකම පැහැදිලි කරන්නම් මෙන්න මේව. සිංහලෙන් ආවට කලින් වගේ නේද? ආවට පෙර. ඔයාවට කලින් වගේ. අන්න හරි. ඔයා ආවට කලින් ඔහු ගියා. දැන් කතා කරනකොට අපි කොහොමද යූස් කරන්නේ ගෙදරදී? තාත්තාට කියනවා අපි හිතමු මෙම අම්මා ගෙදර එනවා තාත්තා අම්මා එන්න කලින් යනවා. අම්මා ගෙදර ආව ගමන් ඔයා කියනවා අම්මේ ඔයා එන්න කලින් තාත්තා ගියා කියලා එහෙමනේ කියන්නේ. එන්න කලින් ඔහු ගියා. ආවට කලින් ගියා. ආවට කලින් කියන්න පුළුවන්. වැඩි ප්‍රොවයිඩ් කරන්න අර විදිහට.
මම විභාගෙ ලියන්න පෙර මම විභාගෙ ලියන්න කලින් කෝස් එකක් කරා. එහෙමනේ කියන්නේ. එතකොට මේ let me explain this. මෙන්න මෙහෙමයි කතාව. මරු ප්‍රශ්න එන්න ඕන. දැන් අන්න මේක ගත්තොත් මේකේ සිංහලෙන් ලියපු එක මම කියන්නේ. දෙකක් එකට එකතු කරාට පස්සේ එක තනි එකක් වෙනවනේ. දැන් මේකේ මේ දෙකම වාක්‍ය දෙකම you come කියන එකයි he goes කියන එකයි දෙක වෙන වෙනම තීච්ච දෙකක් අපි එකතු කරලා තියෙන කවුරුම පදනම් කරගෙනද මෙන්න මේ before කියන වචනේ දාලා එකට අලවලා තියෙන්නේ මේ දෙන්නම. හරිද? දෙන්නෙක් කනලා එකට ගැට ගහලා තද කරලා හැදුවට පස්සේ මේක තනි වාක්‍යයක්. එතකොට තනි වාක්‍යයක් තුල තියෙන්න ඕන තනි කාලය හංගවන පදයක්. ඒ කියන්නේ කාලය හංගවන අර්ථයක්. එයා අයිති වෙන්නේ මේ දෙකම එකට ඇලෙව්වට පස්සේ අයිති වෙලා තින්නේ meaning එක present වෙනවනේ. මේ දෙකම එකතු කරාන් පස්සේ meaning එක past වෙලා තිනවා. ඒ දෙකම past කරගන්න තමයි දෙපැත්තම එකට අලවලා තියෙන්නේ. මේ දෙකම ඇලෙව්වට පස්සේ මේ වාක්‍යයට අදාළ කාලය නිර්ණය ලබා දෙන්නේ මෙන්න මේ දෙවෙනි කෑල්ලේ. ඔයාලට පේනවනේ මේ මෙන්න මේ කෑල්ලෙන් තමයි කාලය දීලා තින්නේ. goes යනවා. ඒකට අනුව තමයි present වෙලා තින්නේ. went ඒකට අනුව මේක වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න හොඳම එක තමයි මේක. will go මේකට අනුව තමයි මේක future වෙලා තින්නේ. නැතු මේ come කියන එකට නෙමෙයි යත මේකේ. ක්‍රියා දෙකෙන් අනිත් මේ conjunction පදේ නැති එක අනිත් එකත් එක්ක තමයි තියෙන කොටසෙන් තමයි කාලය ලබා දීලා තියෙන්නේ. එතකොට අවසාන විග්‍රහයේදී අපි දැනගන්නවා ඉංග්‍රීසි දැන් මේ වගේ සංකීර්ණ වාක්‍යයකට හදාගෙන යනකොට ඒක තේරුම් ගන්න ඉංග්‍රීසි දන්න කට්ටියනේ. එතකොට ඒ දන්න අය අතරේ ෆොරිනර්ස්ලා එහෙම නැත්නම් නේටිව් ස්පීකර්ස්ලා වගේම ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය දැන් ඔයාලා දන්නවා. එතකොට ඔයාලා යූස් කරන්නේත් මේක දන්න කට්ටියක් එක්ක මේව දාලා කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ හැම කෙනාම දන්නවා මේ රූල් එක. ඒ තමයි මේ සිංහල තේරුම හැම පදයකම පොඩි කාලේ වගේ මේකේ තේරුම කම් නිසා මේකේ තේරුම කේම් නිසා මේකට අතීත පදයක් සිංහලෙන් දාලා මේකටත් අතීත පදයක් සිංහලෙන් දාලා යන්න ඕනේ නෑ. ඇඩ්වාන්ස් ලර්නර් කෙනෙක් විදියට මේ රූල් එක දැනගත්තාම නීතිය තමයි මෙහෙම. සමස්ත තේරුම වර්තමාන අතීත කාලයට වෙන්න නම් දෙපැත්තේ තියෙන ක්‍රියාපද දෙකෙන් එකක් දෙපැත්තේ තියෙන ක්‍රියාපද දෙකම අතීතෙට හරවනවා. එහෙම හැරෙව්වහම හැදෙන ටෝටල් මීනින් එක තමයි past tense වෙන්නේ. එතකොට මේ සිංහලෙන් මේ දෙකම සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා කියන්න ඕනේ නැහැ. ඔයා දන්නවා රූල් එකක් විදියට මේකේ දෙපැත්තම අතීතයෙන් තියෙනවා හැදෙන්නේ past tense meaning එකක්. නංගි එන්න කලින් අක්කා කොළඹ ගියා. Before the younger sister came, right? Elder sister had gone to Colombo. ඔයා එන්න පෙර මම පන්ති ගියා. right? ඔයා එන්න පෙර මම පන්තියට ගියා. Before you came, I went. Before you came, I went. Right. දැන් අපිට ඔය conjunction එකක් කරන්න වෙන බැලුවොත් when you go to the class, he follows you. ඔයා පන්තියට යනකොට ඔහු ඔයාගේ පස්සෙන් එනවා. හරි. ඊළඟට මම තව එකක් ලියනවා අතීත කාලෙන් ලියනවා. ඔයා පන්තියට යනකොට ඔහු ඔයාගේ පස්සෙන් ආවා. when එහෙමනේ කියන්නේ ඔයා පන්තියට යනකොට ඔහු ඔයාගේ පස්සෙන් ආවා. ඒකයි මං ගැහුවේ. එතකොට මෙයාගේ when you went to class ඔයාට ඕන නම් ඒකට ඔයා පන්ති යනකොට නේද ගියකොට ඔයා පන්ති ගියකොට ඔහු ඔයාගේ පස්සෙන් ගියා කියලා හදන්න පුළුවන්. ඉතින් අර කටට පැටලෙනවනේ ඒක. when you went to the class he followed you.
දෙපැත්තෙම තේරුම අතීතයෙන් තියලා තියෙන ක්‍රියා දෙකම එතකොට තේරුම අතීත කාලීනයි. ඊළඟට ෆියුචර් එකකින් එකක් හදා ගන්න ඕන නම් දැන් මතක ඇති මම මේ කියලා දෙන රූල් එකේ හොඳයි ලබන සතිය උගන්නන එකටත්. when you මෙයා ප්‍රසන්ට් කියන්නේ when you go to the class he will follow you. ක්‍රමාවක් එනවා මම ඒ ක්‍රමා කතා මුකුත් නොකිය මේ කන්ජන්ෂන් නෙවෙයි නිසා මේක පෙන්නනවා. ඔයා පන්ති යනකොට ඔහු ඔයාගේ පස්සෙන් එනවා පළවෙනි එක. දෙවෙනි එක තමයි ඔයා පන්ති යනකොට ඔහු ඔයාගේ පස්සෙන් ආවා. ඊළඟ එක ඔයා පන්ති යනකොට ඔහු ඔයාගේ පස්සෙන් ඒවි. එතකොට හැම එකකම කාලය හංගවලා තියෙන්නේ මෙන්න මේ අග තියෙන කෑල්ලෙන්. he will follow you. ඔහු ඔයාගේ පස්සෙන් ඒවි. he followed you. ඔහු ඔයාගේ පස්සෙන් ආවා. ඔහු ඔයාගේ පස්සෙන් එනවා. මම කියලා දෙනවා ලබන සතියේ කන්ජන්ෂන්ස් දාලා ඔහොම සංකීර්ණ වාක්‍ය හදනකොට ඔයා පන්ති යනකොට ඔහු ඔයාගේ පස්සෙන් එනවද? ඔයා පන්ති යන්න කලින් ඔයා එහෙ ගිහිල්ලා තියෙනවද? අර ඒ වගේ ලස්සන ඒවා හදා ගන්න පුළුවන්. ඉතින් විද්‍යාපාලි මහත්මියට ප්‍රශ්නට උත්තරයක් හම්බුණාද? ඔව් සර්. right very good. දැන් අපි යන් අර මේ future perfect එකේ පැසිව් දෙක තුනක් හදාගන්න ඉක්මනට. right දැන් අපි sentences හදන හැටි මේ මේක පැසිව් එක බැලුවොත් මම එකක් පෙන්නන්නම්. ඔබ්ජෙක්ට් එක ගත්තා මුලට, ඊට පස්සේ will have been කියන එක දැම්මා. right will have විතර නෙවෙයි will have been කියලාම දාගත්තා. verb එක v3 එකෙන් තිබ්බා. හරිද? ඕනනම් ඔයාලට by දාලා subject එක අගට දාන්නත් පුළුවන් අර විදියමයි. නේද? මම example එකයි කියලා දෙන්න හරි. වෙලා යන නිසා. ඔහු මොකද්ද කරලා තිබ්බේ? he will have drunk, right, a cup of tea. ඔහු තේ කෝප්පයක් බීලා තියේවි. ඔහු තේ කෝප්පයක් බීලා තියේවි. ඉතින් මම මේකේ ගන්නවා පැසිව් කරද්දී මොකද තේ කෝප්පයක් බීලා තියේවි නේද? රුපියල් 10ක් දීලා තියේවි. ඉතින් මම මෙන්න මෙයා තමයි මේකේ තියෙන ඔබ්ජෙක්ට් එක. ඉතින් ඔබ්ජෙක්ට් නේ මුලට ගන්න කියලා තියෙන්නේ. ඒ නිසා යව ගත්තා. එකම එකයි කියලා දෙන්න මේකෙන් a cup of tea. right ඊළඟට ගන්නවා will have been. ඒක ව්‍යාකරණයේ අවශ්‍යතාවය මත මේවා දාගන්නේ. a cup of tea will have been. ඒ සිංහල තේරුමක් මොකක්ද කියලා හොයන්න එපා ඒකේ. right ඒක ඇවිල්ලා ආට මම උඩම දුන්නනේ ආකෘතියක්. ඒ ස්ට්‍රක්චර් එකට දාලා තමයි හදන්න ඕනේ. ඒ ස්ට්‍රක්චර් එක විසින් තමයි මේකට දාලා තේරුම එකට කාවක් දන්නේ. a cup of tea will have been right drunk. දැන් තුන මොනවා හරි ව්‍යංජනයක් හදද්දි මෙතන ඉන්න ලේඩීස්ලා ඔක්කොම දන්නවනේ. තුන පහ හරි මොනවද දාන්නේ ඒකට තුන පහ ටිකට නෙමෙයිනේ හොද්ද කියලා කියන්නේ අපිනේ. يعني තුන පහක් තියෙන්න ඕනේ ඒකේ. ඒකෙන් තමයි ඒකේ රසය තීරණය වෙන්නේ. ඔයාලා දන්නවනේ පරිප්පු වලට දාන ප්‍රමාණයට වඩා වෙන වෙනේ මාළු තා හදනකොට දාන්නේ වෙන එකක්. ඒ විදිහට ඒව එක සාන්ද්‍රණ ප්‍රමාණනේ ගම්බිරිස් දානවා නම් ඒක දාන එක වෙනස් එක ප්‍රමාණ වෙනස් කරනවා. මෙන්න මේ කෑල්ල තමයි මේකේ මොලේ වගේ එක. will have been එකත් එක්ක v3 රටාව වෙනවා නම් ඔයා දැනගන්න ඕන අයිඩියා එකක් විදිහට මොන ටෙන්ස් එකද මේක කියලා. හරිද? මොනවා හරි මේකක will have been කියලා ඇවිල්ලා v3 එක එනවා නම් වෙන මොකක්වත් නෙමෙයි. මොකද්ද මේක දැක්කහම ඔලුවට එන්න ඕන. මේ ඇවිල්ලා කොහේ හරි මන් බාන will have been drink එක drunk විදිහට තියෙනවා. මේක දැක්ක ගමන් කවුරු ඇහුවොත් මේක මොකද්ද මේ ටෙන්ස් එක කියලා අයිඩියා එකක් ඔළුවේ තියෙන්න ඕන. මේ ඇවිල්ලා තියෙන්නේ future perfect passive මේක. හරිද? ඒ මේකේ අර වෙන කොහේවත් will have been එකත් එක්ක v3 එන්නේ නැහැ. ක්‍රියාපදේ ඔහොම ඉන්නේ නැහැ. හරිද? ing දාන එක එක ඒවා තියෙනවා. එක එකට අනන්‍ය වෙච්ච එක. මේකට අනන්‍ය වෙච්ච එක මේක. දැන් බලමු මේ she will have been killed. ඇයව මරලා තියේවි නේද? by her husband. ඕන එකක් දාන්න පුළුවන්. she will have been killed. right
a letter will have been sent. Send නෙමෙයි sent. ලියුමක් යවලා තියේවි. Right? He will have been selected. ඔහුව තෝරගෙන තියේවි. He will have been selected. නේද? For the post. තනතුරට. ඔහුව තනතුරට තෝරගෙන තියේවි. හරිද? මම මේකේ කරපු එක්කෙනා අයින් කරලා තියෙන්නේ. by them කියලා දැම්ම නම් ඔවුන් විසින්. හරිද? මේක ඇල්ල අයින් කරලා තියෙන්නේ. ඔහුව තෝරගෙන තියේවි. He will have been selected. It is his luck. We have to wish him all the best. Right? It is a great victory for him. He will have been selected for this for his dream job. Right? Wait. passive එකනු questions හදන්න පුළුවන් අපිට ලස්සන්ට. ඒකට කරන්න තියෙන්නේ මේ will කියන වචනේ මුලට ගන්න එක අර සාමාන්‍ය විදියටම. එකම එක ප්‍රශ්නිකුත් කියලා දෙන්නම් passive වලත්. ඊළඟ tense තුන උදාහරණ තුනකින් පැහැදිලි කරලා දෙන්නම්. Right? He will have been killed. ඔහුව මරලා තියේවි. Will have been killed. මේක passive බව මතක තියෙනවා. මතක තියන්නේ කොහොමද? Will have been කියලා එකත් එක්ක V3 ආවනම් මේක passive future perfect. Will විතරයි ගන්න මුලට have නෙමෙයි. Will he have been killed? ඔහුව මරලා තියේවිද? නේද? ඔහුව මරලා තියේවිද? ඔයාට මේක he මේක will not කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් will එකට not දැම්මම ඔයාලා හැමෝම දන්නවනේ won't කියලා. He won't have been killed. ඔහුව මරලා තියෙන එකක් නෑ. ඔහුව මරලා තියෙන එකක් නෑ. right? ඔහුව මරලා තියෙන එකක් නෑ. when you go ඔයා එහෙ යනකොට ඔහුව මරලා තියෙන එකක් නැහැ. He won't have been killed when you go there. ඔයා එහෙ යන විට මං කෝ එකක් present කියන්න ඕනේ කියලා මේ present එකෙන් තියලා තියෙන conjunction පදයක් එක්ක. He won't have been killed when you go there. එක comfort zone එකක් තියෙනවා ඉංග්‍රීසි වල. ඒ තමයි මේ නිකන් සරල වාක්‍ය හද ඉන්න තැන. ඔයාගේ දැඩි උත්සාහය ඕන වෙන තැන ටිකක් තමයි මේ ටික. හරිද? ඊට පස්සේ උගන්වන්න හදන ටිකයි relative pronouns වලට යනකොට මාර විදියට අමාරුයි කියලා හිතේ. ඉතින් ඒ ටිකට ඕන ප්‍රශ්න මගෙන් අහා. අපි friendly නේ යන්නේ. හරිද? ඉතින් ඕන දෙයක් අහන්න පුළුවන්. මම බැරි කරලා යන්නේ නෑ ඔයාලට කොහොමදවත්. අනේ මට බෑනේ සර් අහන්න උන්නේ නෑනේ. එහෙම ඉන්න එපා. ඔයාලගෙන් අහන්න ඔයාලට මගෙන් අහන්න තමයි chance එක තියෙන්නේ. හරි? He won't have been killed. ඔහුව මරලා තියෙන එකක් නෑ. මේක නිතර try කරන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ඉඳන් මේ tense එකෙන් හැම වාක්‍යයක්ම ඔහොම තමයි. මාරු කරන්නේ ප්‍රශ්නේ. have නෙමෙයි ගන්නෙ will එක ගන්න. හරිද? ඔහුව මරලා තියෙන එකක් නැද්ද? won't he have been killed? මම මේ කිසිම දෙයක් කිසිම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තේ නෑ ඇත්තටම. හරිද? මේ සිට එක ලෙක්චර්ස් ගිහිල්ලා එහෙම ලෙක්චර් එකෙන් ඉගෙන ගත්ත එකක් නෙමෙයි මේ. right? ස්ටඩි කරලා තමයි ඉගෙන ගන්න ඕන. self studies තමයි. won't he have been killed? මට කවුරුත් මේ විදිහට කියන්න ඕන මම අද මෙතන නෙමෙයි ඉන්නේ. හරිද? won't he have been killed? ඕ මරලා තියෙන එකක් නැද්ද? right? ඇයි ඔහුව මරලා තියෙන එකක් නැත්තේ? නේද? why won't he have been killed? ඇයි ඔහුව මරලා නොතියෙන්නේ? ඒ කියන්නේ තියෙන එකක් නැත්තේ ඇයි? අයියා බත්තු වෙලා තියෙන එකක් නැත්තේ ඇයි? අන්න ඉංග්‍රීසියෙන් අහන්න කොහොමද? බත්තු වෙලා තියෙන එකක් නැත්තේ ඇයි? why won't rice? නේද? why won't rice have been cooked? මේක මෙහෙම ආවේ කොහොමද කියලා හදාගෙන බලන්න. මෙන්න මේක තමයි වාක්‍ය. rice will have been cooked. බත්තු වෙලා තියේවි by mother. අම්මා විසින්. මම ඔය by mother අයින් කරලා හරිද? තමයි ඔය හැදුවේ කියලා නිකන් හිතා ගන්න.
එක විල්ල නම්මනම් හිට මේට ඇදලා තනියෙන් චෙක් කරන්න තමන්ගේ අතේ ඉන්නේ ගෙදරට ඔය මොනවා හරි ගෙනාවම පළතුරු ගෙනාවම ගස් ලැබු ගෙඩියක් එම ගෙනාවම කට්ටිය එක එක කරනවනේ ඒක නේද කැරට් එහෙම ගෙනාවම නේද සමහරු කෑලි කපනවා රවුම් කපනවා සමහරු තල්ල මුණි ගන්නවා සමහරු තල්ල ජූස් බොනවා තමන්ගේ සල්ලි නේ තමන්ගේ එන කැරට් ටික ඒ වගේ තමයි තමන්ගේ ලියන සෙන්ටෙන්සස් තමන්ට නෙවෙයිද එක එක කරලා බලන්න ඒවට මොකද්ද වෙන්නේ කියලා හරිද ඒවට හිමින් ඇදලා එළියට අරන් බලනවා කියවලා බලනවා ලියන තරමට තමයි ඊට පස්සේ පොත් කියවනවා ඉතින් මේ පොත් කියවනකොට අහුවෙන මොනවා හරි මේ වගේ සෙන්ටෙන්සස් හුරුවේ අහුවේ අන්න එතකොට කන්ෆර්ම් වෙනවා මොලේ විසින් කන්ෆර්ම් කරගන්නවා රයිට් මෙහෙමද ඔයා ඉගෙන ගත්ත එක ඇත්ත මේක තහවුරුයි කන්ෆර්ම් කියලා ඔළුව විසින් කියනවා එක මොමන්ට් එකකදී හරිද ඩයලොග්ස් බලන්න ෆිල්ම්ස් බලන්න තමන්ගේ අතේ තමයි ගයිඩ් කරගන්න එක තියෙන්නේ රූට් එක පෙන්වන එක තමයි ගුරුවරයා කරන්නේ හරිද ස්කිල් එකක් වැක්සින් එකක් ගහනවා වගේ කොවිඩ් වලට දෙනවා වගේ එන්නත් කරන්න බෑනේ ඒක ස්කිල් එකක් ට්‍රේන් කරන්න පුළුවන් එන්නත් කරන්න බෑ ඇඟට ඔයා අද දවසේ නම් වැඩ කරන්නේ නැත්නම් ඒක දෙන්න බෑ කිසිම ගුරුවරයෙක්ට ඇඟට දානවා කියන්නේ මේක පෙන්වන එක මේ මෙහෙමයි යන්නේ මේක මෙහෙමයි රයිට් ඔයාලා බුද්ධිමත් අයනේ කියන්නේ මොකුත්ම දන්නේ නැති මොනවත්ම ඉගෙන ගත්තේ නැති අය නෙමෙයි හොඳට ඉගෙන ගත්ත අය නේ ගොඩ දෙනෙක් හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙන ඉහළමයි ඉංග්‍රීසි විතරක් අහම්බෙන් මිස් වෙලා තියෙන යම් ප්‍රමාණයකට මිස් වීමක් ඒකත් ගොඩක් දේවල් දන්නවා කතා කරන්නත් පුළුවන් යම් ප්‍රමාණයකට හැබැයි මේ ක්ලැරිෆයි කරගන්න ඉංග්‍රීසි ටීචර් කෙනෙක්ගේ සපෝට් එක ඕන when you go to a gym right you want a support of someone who can teach you about how to use the gym when you go to learn swimming you have all the other skills you have maybe you have PhDs but you don't know how to swim but you can bath you bath every day you play with water but you don't know how to swim so if you want to swim you have to jump into the pool or the river or the stream or anywhere you bath not to the bathtub බහින්න වෙනවනේ වතුරට ඉතින් ඉංග්‍රීසි වලට බහින්න ඕනේ I will guide you if you jump into this language I know some of you right I have to appreciate someone yes maybe people have sent me homework they have written they have done and I appreciate that paying is not enough right your money we don't spend money if you don't do your homework there are some students who have never sent me any homework right your heart knows it it's a waste of time and a waste of money right never do that mistake you have a responsibility about your life it is your life and don't waste your time and it is very important right nothing will be in your mind if you don't do it with any intentional purpose කියන්නේ අරමුණු සහගත වූ ඉලක්කයකින් අරමුණකින් කරන්නේ නැත්නම් ඒක වදින්නේ නැහැ. දැන් කොච්චර බණ ඇහුවා ටීවී එකේ අහගෙන යනවනේ. හැබැයි බණ අහගෙන ගියාට හැබැයි මේ බණ ඔක්කොම දවසක් මතකද? ඊට පස්සේ ආයෙ ඒක මතක නැහැ. ඒ ඊළඟ දවසේ සාදු කී අහනවා. එදාටත් මතක තියෙනවා ඒ වෙලාවේ තියෙන පහුදර මතක නැහැ. ඊළඟ පොයටත් අහනවා. නිවන් දකින්නෙත් නැහැ. හැමදාම අහනවා. 75ක් විතරකම් අහනවා. මරණකොටත් බණ කියනවා. නේද? පාංශ කුල දෙනකොටත් කියනවා. ඒත් නිවන් දකින්නේ ආයි ඉපදෙනවා. ඒ මොකද උමනාවෙන් කරන්නේ නැති නිසා. බණ ඇහුවට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඉංග්‍රීසි අහන් හිටියට පින් සිද්ධ මේ knowledge එක වැඩි වෙන්නේ නැහැ. නෑ ඇහෙනව විතරයි. Right? This is something normal. If you listen to something, it is just like listening to a song when you travel by bus. බස් එකක් ඇතුලේ යනකොට අර ඇහෙන සින්දුවක් වගේ වෙනවා. මේක කරන්න. Do it. Just do it. Be perfect. ඒක හැමෝටම බෑ. අහම්බෙන් only rare people can have a skill. Everyone can bear knowledge. හැමෝටම පුළුවන් දැනුම කියන එක ගන්න. හැබැයි හැමෝටම බෑ skill එක කියන එක ගන්න. හරිද? බයිසිකලයක් හදන හැටි හැම කෙනෙක්ම දැනගන්න පුළුවන්. කම්පියුටර් එකක වැඩ කර කම්පියුටර් එකකින් කැලි ටික හැම කෙනෙක්ටම නම් කරන්න දැනගන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි වල වචන වල තේරුම් කීපයක් හැම කෙනෙක්ම දන්නව පුළුවන්. හැබැයි හැම කෙනෙක්ටම බෑ ඉංග්‍රීසි knowledge එක කියන ස්කිල් එක ගන්න. ඒක ඇඟේ තියාගෙන පාවිච්චි කරන්න වැටෙන්නේ නැතුව බයිසිකලයක් පදින්න හැමෝටම බෑ. මේ හැබැයි බයිසිකලේ කෑලි ටික දන්නවා. මේක ටයර් එක, මේක රිම් එක, මේක හැන්ඩල් එක, මේක පෙඩල් එක එම් කියලා කියන්න දන්නවා. දැන ගැනීම නෙමෙයි වැඩේ. ඒක යූස් කරන්න දැනගන්න. ඒක තමන්ගේ අතේ තියෙන. වැටිලා තුවාල කරගන්න කම්මැලි ළමයෙකුට කවදාවත් බයිසිකල් එකක් පදින්න ඉගෙන ගන්න බෑ. රයිට්? හරි මම බනිනව නෙමෙයි මේ කියනවා. හරිද?
අපේ අම්මා මට ඔයාලට වඩා බැනලා තිනවා. ඒකෙන් තමයි මම ඉගෙන ගත්තේ. හරි. ඊට පස්සේ tense අවසාන tenses තුනක් තියෙනවනේ අපි තව. ඊළඟ එක මම කියලා දෙන්න හදන්නේ. right? Present perfect continuous. right? මේ present perfect continuous tense කියන එක තමයි 9 වෙනි tense එක English වල තියෙන. right? sorry. 10 වෙනි එකක් අපි ආවේ. present perfect continuous tense කියන එක. right? මේකෙදි කරන්නේ මොනවා හරි දෙයක් කර කර ඉඳලා තියේවි කියන අදහසයි කියන්නේ. මොනවා හරි දෙයක් කර කර ඉඳලා තියේවි. කර කර ඉඳලා තියේයි කියන එක. තියේවි. සරල තේරුමක්. තියෙනවා කියන එක right? වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි ටිකක් වැදගත් නිසා මම කියලා දෙන්නම් ඒක. එයාට පේනවා මේක perfect ගතියයි continuous කියන එකයි දෙකම මේකේ නමේම තියෙනවා. perfect continuous. නේද? මේ tense එකේ නම perfect continuous. ඒකේ present එක මේ. හරිද? ඒකෙන් මම පෙන්නන්නම් මේවට passive නැත. passive voice කියලා එකක් නෑ මේවට. වාක්‍ය හදාගන්නේ subject එක නේ has හරි subject එකේ එක වචන නම් has. එහෙම නැත්නම් plural නම් have දාලා ඊට පස්සේ දානවා කවුද? B E E N right? හොඳට මතක තියාගන්න. මේ බීන් දාන්නේ. ඊට පස්සේ ක්‍රියාපදේ ලියනවා right? ing වලින්. හොඳට මතක තියාගන්න. හරි? ඔය දෙක පටලවන්න එපා. මේ B ing නෙමෙයි දාන්නේ B E E N bean ඊට පස්සේ verb එකට ing. මොකද perfect tense එකක් නිසා මේක. ඊළඟට දානවා object එක. මෙන්න මේ වගේ තමයි හැම එකක්ම ඕකේ හදන්නේ. හරි. ඊළඟ tense එකක් මම උදාහරණ ලියන්න තියන 10 වෙනි එකනේ ඔක. ඔකට passive නෑ right? 11 වෙනි tense එකේ නම තමයි past perfect continuous tense කියන එක. ඕකේ past එක. ඉතින් ඕකේ සිංහල තේරුම මොකක් වෙන්නේ නැති කියලාද හිතෙන්නේ? කර කර ඉඳලා තිබ්බා කියන එක. මේ හදනවා ඊළඟ tense එක. මම ඕක උදේකට උදාහරණයක් දෙන්නම් හරි. දුවෙන් පාවිච්චි වෙන්නේ. කර කර ඉඳලා තිබ්බා. ඒකෙදි sentence එක හදන රටාව තමයි අර උඩ රටාවමයි තියෙන්නේ. එකම එක වචනය වෙනස් වෙන්නේ. head එක දානවා has have වෙනවට. subject ඊළඟට has have තියෙනවනේ දෙකක්. ඔන්න ඔතනට අපි had කියන වචනේ දානවා. ඊට පස්සේ දානවා been. හරි. හරි. ඊළඟට 12 වෙනි එක තමයි අන්තිම tense එක කියන එක. ඕකේ future එක ඒකෙදි කරන්නේ කර කර ඉඳලා තියේවි කියන එක. කර කර ඉඳලා තියේවි නිකන් සරලව අන්න ඒ වගේ අයිඩියා එකක් තියෙන මේ ටෙන්ස් එකේ. කර කර ඉඳලා තියේවි. අර්ධයක් කර කර ඉඳලා තියේවි. අම්මා බතුයෝ ඉඳලා තියේවි තාත්තා නටරට ඉඳලා තියේවි. අයියා කතා කර කර ඉඳලා තියේවි. නේද? අන්න ඒ වගේ කර කර ඉඳලා තියේවි. කර කර ඉඳලා තියෙනවා කියන්නේ මෙහෙමයි. නැන්දා බතුයෝ ඉඳලා තියෙනවා. කරමින් ඉඳලා තියෙනවා. හරිද? යම් කාලයක් තිස්සේ හොඳට මතක තියාගන්න. යම් කාලයක් තිස්සේ කර කර ඉඳලා තිබ්බා. ඔහු 2015 ඉඳන් 2018 වෙනකන් DSI සමාගමේ වැඩ කර කර ඉඳලා තිබ්බා.
අපේ තාත්තා 1918 ඉඳන් 1955 වෙනකම් නේද? තැපැල් ස්ථානාධිපතිවරයෙක් ලෙස වැඩ කර කර ඉඳලා තිබ්බා. ගොඩක් අතීත එකක් මම නිකන් කිව්ව හිතෙන අවුරුදු දාලා. ඇය අවුරුදු 3ක් තිස්සේ 2025 වෙනකොට අවුරුදු 3ක් තිස්සේ වැඩ කර කර ඉඳලා තියේවි. ඒ සමාගමේ ලේකම්වරියක් විදියට. මේව දාද්දි නිකන් ඕන මතක තියාගන්න. කාල සීමා හංගවනවා මේ ටෙන්ස් තුනෙන්ම. හරිද? මම එකක් පෙන්නන්නම් මේකට උදාහරණයක්. right. he පොඩි වෙලාවෙත් ඉන්න ඉවසගෙන ඉන්න. he එක දාන්නේ has නේද? he has been right. he has been working in that office. ඔහු ඒ ඔෆිස් එකේ ඒ කාර්යාලයේ වැඩ කර කර ඉඳලා තියෙනවා නේද? for දානෝ 30 කියන එක. හොඳට මතක තියාගන්න. highlight කරගෙන ලියා ගන්න ඕන. හරි for 3 years. අවුරුදු 3ක් 30. මේ for කියන්නේ සඳහා කියන එක නෙමෙයි මෙතනදී. 30. පිස්සා නෙමෙයි 30. 30. ඇය ඒ සම් ඔෆිස් එකේ අවුරුදු 3ක් තිස්සේ වැඩ කර කර ඉඳලා තියෙනවා නේද? ඔයාලට කියන්න පුළුවන් මෙහෙම. I have been working as a teacher නේද? in this school. මං ස්කූල් කියන SCHOOL දානද ඊට නැති නිසා SCL කියලා දානවා මැසේජ් එකක් විදියට. ස්පෝකන් ක්ලාස් එකක්. I have been working as a teacher in this school. මම මේ ඉස්කෝලේ වැඩ කර කර ඉඳලා තියෙනවා කොච්චර කාලයක්ද? for 7 years. අවුරුදු 7ක් තිස්සේ නේද? for 7 years now. දැන් අවුරුදු 7ක් තිස්සේ මේ ඉස්කෝලේ මම වැඩ කර කර ඉඳලා තියෙනවා ගුරුවරයෙක් විදියට. I have been working as a teacher in this school for 7 years now. පැහැදිලිද? හරි. කර කර ඉඳලා තියෙනවා. මම ලියන්නම් මෙහෙම. මේකත් එක්ක පාවිච්චි කරන තව වචනයක් තමයි since කියන වචනය. හරිද? මේ ටෙන්ස් එකත් එක්ක මේ ටෙන්ස් තුනත් එක්ක වැඩිපුර පාවිච්චි වෙන වචන දෙකක් තියෙනවා. එකක් තමයි since අනිත් එක for. හොඳට මතක තියාගන්න. since කියන එකේ තේරුම තමයි පටන් කියන එක. since කියන එකේ තේරුම මොකද්ද? පටන්. ආයෙවත් බැරි වෙන්න බෑ හොඳේ. පටන්. හරි? කාල රාමුවක් අඟවන්නේ මේකේ. මම ලියනවා මෙහෙම. since my childhood. මගේ ළමා කාලයේ පටන්. since my childhood. හරිද? I have been reading many books. ඒ කියන්නේ මේ මගේ ළමා කාලයේ පටන් I have been reading many books. මම ගොඩාක් පොත් කියව ඉඳලා තියෙනවා. හරිද? කියවයි ඉඳලා තියෙන්නේ. මෙච්චර කාලයක් නේ ළමා කාලේ පටන්. Since my childhood I have been reading many books. But today I cannot read because I have no time. Because I have no time now. මම හිතන ඕනම කෙනෙකුට මේක තේරෙයි මේ වාක්‍යය. Since my childhood I have been reading many books. But today I cannot read because I have no time. අපි මේක කියවන්න දෙමු. වසන්තිකා මට මේක තේරුම කියන්න. එළියපෙකේ. Since my childhood I have been reading many but today I cannot read because I have no time now. මගේ ළමා කාලේ පටන් I have been මම ගොඩක් පොත් කියවමින් ඉඳලා තියෙනවා. නමුත් අද I cannot read මට කියවන්න කියවන්න බෑ because I have no time now. දැන් වෙලාවක් නැති නිසා. අන්න හරි දැන් මට වෙලාව නැහැ. ඔව් මේ අනවශ්‍ය කැලේ ටිකක් මම මේ දැම්මේ අර මේ මෙන්න මෙතන ඉඳන් මේ කැලල මේ ඔය highlight කරපු කොට
අත්‍යවශ්‍ය නෑ. ඒක මම ඩිලීට් කරනවට වැඩි අයිඩියා එකක් ගන්න දාන්නේ. මෙන්න මේක තමයි present perfect continuous එක. I have been reading. මේවයින් ලස්සන කරගන්න පුළුවන් අපිට මේ tense එක. Since my childhood. Since my birth. මගේ උපතේ පටන්. Right? Since my birth. මගේ උපතේ ඉඳන් I have been. Right? Protect කියන්නේ ආරක්ෂා කරනවනේ. PROTECT protect. See, I have been protecting my dignity. Dignity කියලා කියන්නේ අර මේ මොකද්ද ඒකට කියන්නේ ආත්ම ගෞරවය. Dignity එක කියන්නේ කොල්ලෙක් නම් ඒක අර අභිමානය. අන්න right අන්න සිංහල එක වань. අභිමානය නැමෙන්නේ නැති ගතිය තමන්ගේ ගට් එක අන්න එක. මගේ මේ උපතේ ඉඳන් මම මගේ ගට් එක මගේ මේ අභිමානය රැකගනිමින් ඉඳලා තියෙනවා. Right? So I don't මේ කතා කරද්දී නිකන් කියනවා I don't want මට ඕනේ නෑ I don't want to betray it before you නේද? අපෝ කොල්ලෙක් කියනවා ගෑනු ළමයෙකුට නැත්නම් ගෑනු ළමයෙක් පිළි ළමයෙකුට කියනවා මෙහෙම. before කියන්නේ ඉදිරියේ. ඔබ ඉදිරියේ. before you. පෙර කියන තේරුමක් තියෙනවා මේ before කියනට ඉදිරියේ කියන එකක් තියෙනවා. ඔයා ඉස්සරහා. මට ඒක පාව දෙන්න ඕනේ නෑ. I don't want to betray it before you. right මම මගේ ළමා කාලේ මගේ උපතේ ඉඳන්ම මගේ ගෞරවය රැකගෙන ඉඳලා තියෙනවා. හරිද? ඔහොම කාට හරි කියනවා එහෙම. හරිද? මට රැකගෙන ඉඳලා තියෙනවා. ඉතින් මට ඕනේ නෑ ඒක ඔයා ඉස්සරහා පාවලා දෙන්න. I don't like you. I don't like you at all. මම කොහෙත් නෝට කැමති නෑ. I don't like you at all. At all කියලා කියන්නේ කොහෙත්ම කියන එක. මේක මම දැක්ක ටීම් එකෙත් කතා කරලා දිනවා. ෆීමේල් ටීම් එකේ. එක දවසක්. I don't like you at all. මම ඔයාලට කොහොමවත් කැමති නෑ. හරි. මේ නිකන් වාක්‍යයක් මම කිව්වේ. එහෙනම් since my childhood නේ since the death of නිකන් මේ කියන දුක හිතන්න එපා. මේ since එක දාලා right. ලියා ගන්න ඕනේ කොහොමද නැත්නම් වීඩියෝ බලන්න ඈ. Since the death of my father. මගේ තාත්තගේ මරණයේ පටන්. Since the death of my father මේව හදා ගන්න. Since my wedding day. මගේ විවාහ දිනයේ පටන්. I have been suffering. නැත්නම් I have been enjoying my life. Since the death of my father. Right? My mother has been neither. My mother has been working so hard. කුඩාරියක් මහන්සියෙන් මගේ අම්මා my mother has been working so hard to teach us. අපිට උගන්වන්න. Since the death of my father මගේ තාත්තගේ මරණය පටන් මගේ අම්මා වැඩ කර ඉඳලා තියෙන ගොඩක් මහන්සි වී අපිට උදව් කරා උගන්වන්නට නේද? But my sister did not learn well. මගේ නමුත් මගේ සහෝදරිය හොඳින් ඉගෙන ගත්තේ නැහැ. ඔයාට ඔය වගේ ගොඩක් කියන්න පුළුවන්. මම ඒ නිසා මේකේ scenes එකයි 4 එකයි බලන්නේ. I have been following her for 3 weeks. මම ඇයගේ පස්සෙන් සති 3ක් තිස්සේ යමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ යමින් ඉඳලා තියෙනවා කියන අයිඩියා එක මේ ඉඳලා තියෙනවා කියලා විතරක් හිතන්න එපා. අනේ වැඩේ කර සති 3ක් තිස්සේ ඉන්නවා. තාම මේ වැඩේ කරනවා මේකේ අයිඩියා එක. හරිද? ඒක ප්‍රසන්ට් එකටත් බලපානවා. යම් කාලයක් ඉඳලා ප්‍රසන්ට් එක දක්වාම කර ඉඳලා ඩියුරේෂන් එකක් මේකේ අයිති වෙනවා. I have been following her for 3 weeks. I have been traveling for 3 hours now. පැය 3ක් තිස්සේ මම ගමන් කරමින් ඉන්නවා. I have been driving my car for 3 hours now. හරිද? දැන් වෙලාව 10යි. අපි හිතමු කෙනෙක් උදේ 4ට පිටත් වෙනවා ගෙදරින්. ඉතින් යාර මහන්සියා මහත්තයාට හරි නෝනට හරි කතා කරලා කියනවා මේ don't call me always. I have been driving for 3 hours. Right? I have been driving for 3 hours now. මම දැන් පැය 3ක් තිස්සේ පදෝ ඉඳලා තමයි ඒ කර වැඩේ කර තමයි ඉන්නේ. පැය 3ක් තිස්සේ කරමින් ඉඳලා තියෙන මේ වැඩේ.
ඒ ඔයා හිතාගන්න එපා ජීවිතේ කවදාවත් කර කර ඉඳලා තියෙනවා කියන එක මගට සිංහලෙන් සෙට් කරගන්න. අන්නේ අයිඩියා එක තමයි මේකේ මේන් තීම් එක. හරිද? කර කර ඉඳලා තියෙන වැඩේ. I have been driving for 3 hours now. So don't disturb me. I can't come home right now. Don't call me again and again. I can't answer the phone because I have been driving through the highway for 3 hours now. It is not finished yet. හරි. කර කර ඉඳලා තිබ්බා කියන්නේ ඔකට had been දැම්මනම් වැඩේ ගොඩ. have been වෙනකොට ඊළඟ ටෙන්ස් එකට යනකොට මොකක්ද දාන්නේ? හොඳට අහගන්න. had been. හරි මම මේ උදාහරණ වල පද වෙනස් කරලා පෙන්නන්නම්. ඔය කියපු හැම වාක්‍යයකම ඔයා ලියාගත්තේ. had been. හරි මේ now වගේව දාන්න බෑ එතකොට. I had been following her for 3 weeks. But බලන්න මම මේ වාක්‍ය කරන හැටි. Right? She blamed me. So I left her. බලන්න ඔයාලට මේකේ වාක්‍යයේ පොඩි අයිඩියා එකක් ආවද කියලා ඊළඟ past එකට past perfect එකක් කියලා. කර කර ඉඳලා තිබ්බේ කියන එක. I had been following her for 3 weeks. Have been නෙවෙයි දැන් ඔතේ had එක විතර වෙනස් කරේ මම. මං ඇයව සති 3ක් තිස්සේ යගේ පස්සෙන් යමින් හිටියේ. ඒ වැඩේ කර කර ඉඳලා තිබ්බා. නමුත් she blamed me. ඇය මට බැන්නා. මගේ මේ capital simple මම මේ ගහන්නේ එක එක විදියට. ඇය මට බැන්නා. So I left her. ඒ නිසා මං අතෑරියා. දැන් මේ වැඩේ ඉවර වෙලා තියෙන්නේ. අතීතය තුල අතීතයේ යම් නිශ්චිත කාල සීමා පොයින්ට් දෙකක් ඇතුලේ. හරිද? මම ඔන්න කාල පොයින්ට් දෙකක් අඳිනවා. එක පොයින්ට් එක දෙක පොයින්ට් එක. හරිද? මේ දෙක. මේ තුන කියන එක තමයි දැන් කියන මූවමන්ට් එක. හරිද? මම මේ නිකන් නම් කරන්නම්. මේ තියෙන්නේ 2005. හරිද? මේ තමයි 2010. මේ තමයි 2021 තුන කියන තැන. අපි හිතමු එක කෙනෙක් එක මිනිහෙක්ගේ පස්සෙන් එළවනවා 2005 ඉඳන් 2010 දක්වා අවුරුදු 5ක් තිස්සේ. හරිද? මේ දෙකම දැන් කාලේ පහු වෙලානේ. ඔයා දැන් කාත් එක්ක හරි කියනවා මේ 2021 දී ඔයාලගේ ගෙදරට එන යාළුවෙක් එක්ක කියන මේ බලපන් මචං මම 2005 ඉඳන් 2010 වෙනකම්ම. හරිද? ඔන්න වැඩේ කර කර හිටියා කියලා. I had been following her for 5 years. Right? Y-E. Yes, but she blamed me. So I left her in 2010. තේරුණාද? 2021 නම් කියන්නේ මේ යම් කාල පදාසයක්. Can you understand the word පදාසය? එක පරාසයක්. එක ඩියුරේෂන් එකක්. අහවල් කාලේ සිට මෙන්න මේ කාලේ දක්වා chewing gum එකක් පිටියේ කෙලවරේ ඇඳලා අනිත් කෙලවර ටිකක් අදිනවා. අන්න ඒ කෙලවර ඉඳන් මේ කෙලවර දක්වා. හරිද? අවුරුදු 3ක් තිස්සේ 5ක් තිස්සේ මේක අතීතේ ඉඳන් කියන්නේ ඒවා. අතීතයේ ඒවා. දැනට සම්බන්ධයක් නැහැ. දැන් හොඳ වෙන ජීවිතයක් ගෙවනවා යා. උදාහරණ පැහැදිලිද කියලා මම හිතනවා. හරිද? ඊළඟට මම කියන්නම් future perfect එකක් ඊළඟ tense එකේ නේද? මෙහෙම බලන්නකෝ. අපි හිතමු නේද? by 2030 ඒ කියන්නේ කීයද? 2030 වන විට by 2030 මේකේ තේරුම. 2030 වන විට හොඳට මතක තියාගන්න. by 2030 හරිද? දැන් 2000 මේ කතාවක් කියලා දෙන්නම් හරි. දැන් ඒකට මම මොකද මේ ගන්න කියලා බලන්න. අපි දැන් 2021 දී පිරිමි ළමයෙක් යනවා ගෑනු ළමයෙක් පස්සේ. එයා 2030 වෙනකනුත් යනවා. හරිද? හරිද? ඒක අවුරුදු කීයක් ගිහිල්ලාද? හරි 10ක් වශයෙන් ගිහිල්ලා එලවගෙන ගිහිල්ලා රයිට් try කරලා. එතකොට අවුරුදු 10ක් ඔයාලා වැඩි හිටියා. ඉතින් ඒකෙන් මම මේව කියන්නේ හරිද? ළමයින් කියවන්ත වෙනවා මම කදාස් මේව කතා කියන්නේ. 2030 වෙනකොට මේක පැහැදිලි කරන්න ඕනේ ඒකයි. හරිද? හරි. 2030 වෙනකොට එතකොට අවුරුදු කීයද 10ක් නේ? දැන් අපි කාත් එක්ක හරි කියනවා. ඔයා ওই වැඩේ කරනවා නිරර්ථක දෙයක්. ඉතින් ඔයාගේ යාළුවෙක් එක පිරිමි ළමයෙක්ගේ යාළුවෙක් උතන්ට යනවා සාගරගේ යාළුවෙක් කියලා පිළිගමු. සාගරගේ යාළුවා සාගරට කියනවා මේ සාගර 2030 වෙනකොට මචං දැන් 2021 දී මේ කියන්නේ. උඹ ඔය කෙල්ල පස්සේ අවුරුදු 10ක් තිස්සේ ගිහින් තියෙන යමින් ඉඳලා තියේවි නේද?
තේරෙනවද මං කියන්නේ? 2030 වෙනකොට ඔයා ඔය පොත අවුරුදු 10ක් තිස්සේ ලිය ඉඳලා තියෙවි නේද? 2030 වෙනකොට by 2030, right? You will have been, right, following her for 10 years. තේරුණාද? මට ඕනේ වෙන්නේ මේ උදාහරණයක් ලියන හැටි කියලා දෙන්න නෙමෙයි. සිස්ටම් එක කියලා දෙන්න. මේ රෑ නිදිමතේ හරි ඔයාට ඔළුවට දාන්න ඕනේ වෙන්නේ මේක කොහොමද මේක වෙන්නේ කියලා. හරිද? ඒකයි මම මේ විහිළු කතා කියන්නේ. මේ right? අපිට මේ බයි හැම එකටම පාර ඔයා බයි කී කියන්න ඕනේ නැහැ හරිද? 20 නේද? 20 right? 2089 neda, I will have been living for 100 years. මගේ ආයුෂ මට 2089 වෙනකොට ඔව් අවුරුදු 100ක් වෙලා දේවි. By 2089 I will have been living for 100 years. 2089 වෙනකොට මට අවුරුදු 100ක් මම ජීවත් වෙමින් ඉඳලා තියෙවි. අන්නේ වගේ ඒවා. මේ ටෙන්ස් එකෙන් කියන්නේ. ඔයා කාට හරි කියනවා මේ ඔයා ඔය වැඩේ you will have been doing this work for 10 hours at you will have been doing this work මේ වැඩේ right for 3 hours by 7 pm. අපි හිතමු මෙහෙම යම් වැඩක් පටන් ගන්නවා එක්කෙනෙක් එයා ඒ වැඩේ පටන් ගන්නේ පස්වරු කීයද? 4ට. හරිද? මෙයා මේක අතගගා ඉන්නවා. අම්මා එනවා මෙතනට. ලුණු ටික කපන්න කියලා දෙනවා නිර්මට. හරි කාට හරි ඔයාලගේ කාට හරි එනකොට බාර දෙනවා අම්මා. ඔයා මේ වැඩේ කර කර ඉන්න ඉඳලා ලුණු ටික කපනවා, iPhone එක ඔබනවා, ආයි ටිකක් කියලා බලනවා, ආයි ගිහින් කපන ලුණු ගෙඩියක් කපනවා, උන් වැඩේ කර කර ඉන්නවා. හරිද? දැන් 4ට ළඟයි. අම්මා ඕක දිහා බලන් ඉඳලා කියනවා මේ ළමයෝ. You will have been doing this work. ඔයා මේ වැඩේ පස්වරු 7 වන විට by 7 pm 7 වෙනකොට පැය 3ක් තිස්සේ කර කර ඉන්දියා වේවි. මම අහන්න කාගෙන් හරි මම මේ උගන්වන එක තේරෙනවද කියලා. නත්‍රිකාට තේරෙනවද කියන එක? ඔව් සර් තේරුණා. හරි thank you. ඉතින් ඕක තමයි මට කියලා දෙන්න ඕනුනේ. ඔය ටෙන්ස් එකෙන් කරන්නේ ෆියුචර් එකෙන් ඔය වැඩේ. එතකොට ලබන සතිය අපි conjunctions පටන් ගන්නවා කියලා දෙනවා. ඒකයි relative pronouns කියලා දෙනවා. හරිම වැදගත් දේවල් දෙකක්. ඔයාලට ඒකට එකතු වෙන්න කියලා මම කියනවා. right. ඉතින් අද දවසේ එකතු වුණාට ඔයාලට thank you. ගොඩක් මේ ඉගෙන ගන්න උමනාව තියෙන නිසා කම්මැලි අය ගමින් සැරේ වීඩියෝ එක බලයි. ඉතින් මම ඒ ක්ලාසස් කියලා වීඩියෝ එක ගන්න අයටත් කියවනවා. right. යවනවා මේක. නම් good night ඔයාලට. Excuse me, sir. ඔව්. present perfect continuous tense වලින් ඒ ක්‍රියාව තාමත් කරනව නේද? yes. එක්කෝ ඒක ඉවර වෙන්නත් පුළුවන් නැත්නම් කරන්නත් පුළුවන්. වර්තමානයේට ඉතා ලං කරලා ඉවර වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක කන්ටිනියු වෙන්නත් පුළුවන්. ඒ ඔප්ෂනල් දෙකම තියෙනවා. එතකොට මේ ඉවර වෙනවා නම් අපිට past perfect continuous උනත් පාවිච්චි කරන්න පුළුවන් නේ? ඔව් එක්සැක්ට්ලි ඉවර වෙලා ඒ කියන්නේ නිර්ම මෙහෙම පර්ෆෙක්ට් එකේ යමක් කරලා ඉවර වුණාට පස්සේ ඒ ඉවර වෙච්ච එකේ ඉෆෙක්ට් එක දැනෙනවා නම් වර්තමානයේ ඉතාලම ඔන්න මෙන්න ස්ලයිට් මොමන්ට් එකක ඉවර වෙලා නම් ඒත් ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියුස් දාන්න පුළුවන්. හැබැයි ඉවර වෙච්ච එක යම් කාලීනව යම් අතීතයක් තුල ඉවරලා නම් එක අපිට ඇඟට දැනෙන අතීතයක් තුල නම් ඉවරලා තියෙන්නේ. past perfect continuousම තමයි දාන්න ඕනේ. present එකේ තියෙන එක මේ වෙනකොට ඉවර වෙලා වෙන්නත් පුළුවන්. මම එක උදාහරණයක් පෙන්නන්න try කරන්නම්. I have been නිදිමතයි යන්න හොඳ. නෝලන්නේ I have been ප්‍රශ්න අහන්න ඕනේ එහෙනම් I have been
working there for 4 years. දැන් මේ sentence එක ගත්තොත් මං එහෙ වැඩ කරමින් ඉඳලා තියෙනවා අවුරුදු 3ක් තිස්සේ. I have been working there for 3 years. නිර්මට කියන්නේ අහ ප්‍රශ්නෙට. එතකොට have been working. දැන් මේක කියව ගමන් අපිට අයිඩියා එකක් එනවද? මෙයා දැන් එතකොට රස්සාව එහෙ කරනවද නැද්ද? මං ඇහුවොත් නිර්මා දෙන උත්තරේ මොකක්ද මට? yes ද noද? නැත්තම් හිතා ගන්න බැරිද? yes තාම කරන්නේ. කරමින් ඉඳලා තියෙනවා. මම මෙහෙම කරොත් මේකම තව කැලලම එකට ඇඩ් කරනවා. I have been working there for 3 years, but suddenly I have, but එකටම දානවා. But suddenly I left my job. But I left my job. Yes, but I left my job today. කොහොම එක සෙට් නොති. දැන් එයා එතකොට එහෙ රස්සාව කරනවද? නෑ. නෑ. එතකොට දුව ඒකයි මං කිව්වේ මේ ටෙන්ස් එක එක්ක ඊටාම වර්තමානයේට ඊටාම ලං කරලා ඉවර වෙලා තියෙන්නත් පුළුවන් මේ ඇක්ෂන් එක කොහොම හරි. හරිද? එතකොට හැබැයි අතීත කාලෙත් තිබ්බනම් මෙහෙමයි. ඕම් ඉන්නවනේ. ඕකම පැහැදිලි කරලා දෙන්නම්. I had been working there for 3 years. When I went to my job in දැන් මෙහෙම බැලුවොත් නිර්මං අහන ප්‍රශ්න ටික. දැන් මේ අනුසයා මේකෙදි I had been working there for 3 years. මං එහේ අවුරුදු 3ක් තිස්සේ වැඩ කර ඉඳලා තිබ්බා. right? When I went to my next job. මම මගේ ඊළඟ රස්සාවට 2015 දී යන විට. එතකොට මේ යම් අතීත ක්‍රියාවකින් ඔය දෙවෙනි රූලේ තියෙන එකෙන් හරිද මේ මිනිස්සයා එක රස්සාවක් කර ඉඳලා තියෙනවා ඔහොම දිකට. 2015 දී හිටික මං හෙන හුරා කඩා පහත් වුණා වගේ වෙන රස්සාවකට මෙයා යනවා. අන්න ඒ වෙනකොට යා කොච්චර කාලයක් මේ ආයතනයේ වැඩ කර හිටියාද කියලා. තේරුණාද? එක දිගට මෙයා වැඩ කර ඉඳලා තියෙන යම් ආයතනයක. නමුත් 2015 දී මෙයාට කනකො කාණ්ඩලා වෙන රස්සාවකට ඉතින් පස්සේ යනවා. එතකොට 2015 කියන අවුරුද්ද දැන් මේ අපි 2021 නේ ඉන්නේ. අතීතය තුල එක දිගට සිදුවෙමින් පැවතිලා අතීතය තුලම ඒක යම් මොමන්ට් එකකදී යම් ලක්ෂයකදී ඒ කියන්නේ 2015 දීනේ ඒකට බාධාවක් පැමිණිලා එතනින් වෙනස් වෙලා තියෙනවා ඒ ඇක්ෂන් එක. අන්න ඒ දවස් දක්වා රස්සාව පටන් ගත්ත දවසේ සිට අන්න ඒ දවස් දක්වා ඩියුරේෂන් එක කැප්චර් කරන්න. ඩියුරේෂන් කැප්චරින් එකක් මෙතනදි වෙන්නේ. කාලයක් තිස්සේ පුරාවට අතීතය තුලම ඉවර වෙච්ච කාල ලක්ෂයක් පුරාවට අතීතයේ යම් මොමන්ට් එකක නිශ්චිත පොයින්ට් එකක් අර කූණ්‍යක් ගැහුවා වගේ කාලය හංගවන ලක්ෂයක කූණ්‍යක් ඉඳුවගේ අතීතයක අන්නේ ලක්ෂය දක්වා කොච්චරක් කල් වැඩ කරලාද කියන එක තමයි පාස්ට් එකේදී කියන්නේ. එතකොට මේ එකකින්වත් නිකන් මේ වෙලාවේ වැඩ කර ඉන්නවද කියන එක නෙමෙයි කියවෙන්නේ. දුවට තේරෙනවද මම මේ අයිඩියා එක දෙන්න හදන එක? ඔව් සර් දෙන්න. හරි. තව ඒක ගැන අහන්න ඕනද? නෑ. හරි. තව කවුරු මොනවාරි අහනවා වගේ වුණා. වෙන අයට කාටවත් ප්‍රශ්න නැද්ද? එහෙනම් අපි ඉවර කරමු නේ. right good night නිදා ගන්න එක. Good night, sir. Thank you. Thank you, sir. Okay, Good night. okay. Good night.